හරි අයිබෝන් හැමෝටම අපි පටන් ගන්න හදන්නේ අද අපේ පාඩම තමයි ආලෝකයේ පාඩමේ නැත්නම් තරංග පරාවර්තනය හා වර්තනය කියන පාඩමේ අපි නවත්තපු තැන ඉඳලා ගිය සතියේ වාගේ මතකද අපි සිලබස් එක වෙනස් වීම සම්බන්ධව පොඩි හැඳින්වීමක් කරා මේ වෙනකොට තවම තීරණය කරලා නැහැ හරියටම සිලබස් එක පරණ එකද උගන්වන්නේ අලුත් එකද උගන්වන්නේ කියලා. කොහොම වුණත් අපි තියෙන එක ඒ විදිහටම කරගෙන යනවා. අපිට ඇත්තට ප්‍රශ්නයක් නැති නිසා. හරිද? දැනට ඊයේ ලියුමක් දාලා තියෙනවා මම හිතන්නේ අමාත්‍ය ලියුමක් කියලා තියෙනවා සියල්ල උගන්වන්න කියලා. වෙලාව ඇති උගන්වීම සඳහා කාලච්‍ර සංඛ්‍යාව ඇති විෂය නිර්දේශ ආවරණය කිරීමට ඒක නිසා සියල්ලම උගන්වන්න කියලා ඊයේ වෙනකොට නැවත ලියුමක් එවලා තියෙනවා. බලමු අපි හෙට අනිද්දාට ආයෙ වෙනස් වෙයිද දන්නේ නැහැ. කොහොම වුණත් වෙනස් වුණොත් මේ සතිය ඇතුළත ඔයාලව දැනුවත් කිරීම කරනවා. ඔයාලා සාමාන්‍ය විදියට වැඩ කරගෙන යන්න. ඔයාලේ තරම් ගැටලුවක් නැහැ. මේක ලොකුවට බලපාන්නේ මේ පාර ඕ ලෙවල් ලියන ළමයි. මොකද වැනෙනකොට දෙපැත්තට වැනෙනකොට එයාලා තමයි බලපෑමක් සිද්ධ වෙන්නේ. එයාලා තමයි බලපෑමක් වෙන්නේ. හරි. ඊට බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා. හරි. එතකොට ඔන්න අපි මේ වෙනකොට තල දර්පණ ගැන කතා කරලා ආලෝක පරාවර්තනය ගැන කතා කරලා ආලෝක පරාවර්තන නියම ගැන ඉගෙනගෙන ඊළඟට ආලෝක වර්තනය කියන තැන තමයි මේකට අපි ඉන්නේ. ඒතර ගිය සතිය තුළ නැත්නම් ඊට උඩින් සතිය අපි අවසාන ඉගෙනගත් සතියේ ඔයාලට මතක ඇති වීදුරු කුට්ටියක් කරහා ආලෝක වර්තනය වෙන විදිය අපි ඉගෙන ගත්තා වගේ මතකයි මට. නේ? වර්තනය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. එක් පාරදෘශ්‍ය මාධ්‍යයක ඉඳලා තවත් පාරදෘශ්‍ය මාධ්‍යයකට ආලෝකය ගමන් කරනකොට එක මාධ්‍යයක ඉඳ මාධ්‍යයක් කියන්නේ මොකක්ද කියන එකට ඔයාලා දන්නවා මේක. නේ? මාධ්‍යයක් කියන්නේ ඝනයක් ද්‍රවයක් වායුවක් මාධ්‍යයක්. ප්‍රධාන භෞතික මාධ්‍ය තුනයි තියෙන්නේ. ඝන ද්‍රව වායු. එතකොට මෙන්න මේ එක මාධ්‍යයක ඉඳලා තවත් මාධ්‍යයකට ආලෝකයක් උඩ වෙනවා. හැබැයි පාරදෘශ්‍ය මාධ්‍ය. මොකද ආලෝකය ගමන් කරන්නේ පාරදෘශ්‍ය මාධ්‍ය හරහා පමණයි. එහෙනම් එක් පාරදෘශ්‍ය මාධ්‍යයක සිට තවත් පාරදෘශ්‍ය මාධ්‍යයකට ආලෝක කිරණක් ඇතුළු වීමේදී එම ආලෝක කිරණ නැවී ගමන් කිරීම. ඔයාලට මතකයි අපි රූපයක් එහෙම පෙන්නුවා. ඔන්න එක මාධ්‍යයකින් නම් ආලෝක කිරණක් එනවා තවත් මාධ්‍යයකට. හරිද? ඔන්න. හිතන්න මේ තියෙන වාතය, මේ තියෙන ජලය. එක මාධ්‍යයකින් නම් ආලෝක කිරණ තවත් මාධ්‍යයකට එනකොට මොකද වෙන්නේ? මේ ආලෝක කිරණ මේ මාධ්‍යයට ඇතුළු වීමේදී නැවෙනවා. මෙතන නැවිලා ගමන් කරනවා වෙනවා. මෙන්න මේ වගේ නැවී ගමන් කිරීමට අපි කියනවා වර්තනය කියලා. වර්තනය. ඒතර වර්තනය කියන නමින් අපි මෙන්න මේ සිදුවීම තමයි හඳුන්වන්නේ. ඒතර මේ සිදුවීමට දීපු විද්‍යාවේ නම තමයි වර්තනය. මේ වගේ එක මාධ්‍යයකින් නම් අනිත් මාධ්‍යයකට ආලෝක කිරණ ගමන් කරනකොට එම ආලෝක කිරණ නැවී ගමන් කිරීම අපි වර්තනය කියලා හඳුන්වනවා. එතකොට මෙහෙම වෙන්නේ ඇයි? ඇයි මේ එක මාධ්‍යයකින් අනිත් මාධ්‍යයට ආලෝක කිරණ යනකොට ආලෝක කිරණ නැවෙන්නේ වර්තනය වෙන්නේ? ඒකට ප්‍රධාන හේතුව අපි කිව්වා ඒ අදාළ මාධ්‍යයන් වලදී ආලෝකයේ වේගය වෙනස් වීම නිසා. ආලෝකයේ වේගය වෙනස්. ඒ ආලෝකයේ වේග වෙනස් වීම නිසා තමයි එහෙම ආලෝක කිරණ නැවෙන්නේ. ඒ කියන්නේ වාතය තුලදී ආලෝකයේ වේගය නෙවෙයි ජලය තුලදී ආලෝකයේ වේගය. වේගය වෙනස්. ඒ වේගය වෙනස් වීමත් එක්ක තමයි මේ වගේ නැවීමකට ලක්වීම සිද්ධ වෙන්නේ. එහෙනම් අපි මේ ගැන කතා කරා. එතකොට හැබැයි එහෙම නැවෙන්නේ නැති කිරණක් එනවා. එක මාධ්‍යයකින් තවත් මාධ්‍යයකට ආලෝක කිරණක් ඇතුල් වෙනකොට නැවෙන්නේ නැති අවස්ථාවක් එනවා. ඒ තමයි ලම්බකව වැටෙන කිරණ. පෘෂ්ඨයේ අංශ 90 වගේ වැටෙන කිරණ. ඒක නැවෙන්නේ නැහැ. කෙලින්ම ඒ දිගටම ගමන් කරනවා. අන්න ඒක වර්තනය නොවන කිරණක් විදිහට අපිට සාකච්ඡා පුළුවන්. හරි. එහෙනම් ඔය ටික අපි කතා කරා. ඊළඟට වාතයේ ඉඳලා ජලයට ආලෝක කිරණ ගමන් කිරීම ගැන කතා කරා. වීදුරු කුට්ටියක් තුළින් ආලෝක වර්තනය අපි මං හිතන්නේ කිව්වා කියලා දුන්නා. මම නැවත පොඩි මතක් කිරීමක් කරන්නම්. ඒ තමයි විද්‍යාගාරයක් දෙනවා වෙනම ඝනකාභයක් හැටියට වීදුරු කුට්ටි. මෙන්න මේ වීදුරු කුට්ටිය තියලා කඩදාසි පොලේක වටේ මායින් වැඳගෙන මේ විදිහට ඊට පස්සේ අපි මේකට තවත් මේ විදිහට සරල රේඛාවක් ඇඳගෙන මේකට මෙතන ලම්බකයක් ඇඳගෙන නේද? ඊට පස්සේ අපි නැවත වීදුරු කුට්ටිය තියලා ලේසර් කිරණක් මෙන්න මේ රේඛාව දිගේ වඩව ලේසර් කිරණක්. එළියේ තියෙන වාතය ඇතුළේ තියෙන වීදුරු
නැවත එළියේ තියෙන වාතය. එතකොට වාතයේ ඉඳන් ලේසර් පිටින විදුලි කුට්ටිය ඇතුළට මොකද වෙන්නේ? විතරක් නැවෙනවා. එහෙම නැවීම කරලා වෙනවා. ඔන්න. වර්තනය වුණා. ඊට පස්සේ නැවත විදුලි වලින් වාතයට ආලෝක කිරණය යනවා. නැවත විදුලි වලින් වාතයට ආලෝක කිරණයට ආයිත් මාධ්‍යයන් දෙකක්. ආයිත් මොකද වෙන්නේ? මෙන්න මේ විදියට නැවෙනවා. හැබැයි නැවෙන පැත්ත ඔයාලා බලන්න චුට්ටක්. ඒක ඔයාලට ඒ තරම නවය වසර දිගට යන්න නෑ. වාතයේ ඉඳන් විදුලි වලට යනකොට නැමිලා තියෙන්නේ මේ පැත්තට. මෙහෙම යන්න ඕන කිරණය මෙහෙම යන්න ඕන කිරණය මේකට නැමනවා. විදුලි වල ඉඳන් වාතයට යනකොට කිරණය නැමෙන්නේ අර පැත්තට. අපි ඒක සරලව කියනවා මෙන්න මේකට දුන්න නම තමයි අභිලම්බය. මේකට දුන්න නම අභිලම්බය. අභිලම්බය. එතකොට ආලෝක කිරණ වාතයේ ඉඳන් විදුලි වලට යනකොට අභිලම්බය පැත්තට නැමනවා. අභිලම්බය දෙසට නැමනවා. විදුලි වල ඉඳන් වාතයට යනකොට ආලෝක කිරණ අභිලම්බය එළිය පැත්තට නැමනවා. අභිලම්බය නිවතට නැමනවා. ඔබ ඔයාලට 11 වසරේදී නැවත සැරයක් නිවැරදිව කියලා දෙන නිසා දැනට මම ඒක ගැන කියලා දෙන්න යන්නේ නැහැ. හරිද? එහෙනම් මේ වෙනකොට අපි විදුලි කුට්ටියක් තුලින් ආලෝක වර්ධනය වෙන විදිය ගැන ඉගෙනගෙන ඒකේ රූප සරහ නම් කරගත්තා. මෙයා පතන කිරණය, මෙයා වර්ධන කිරණය, මෙයාට දුන්න නමක් අපි නිර්ගත කිරණය කියනවා. පතන කිරණය, වර්ධන කිරණය සහ නිර්ගත කිරණය. ඒතර මේක අභිලම්බය, මේකත් අභිලම්බයම තමයි. මේක පතන කෝණය, මෙන්න මේ චූටි කෝණයට අපි කියනවා වර්ධන කෝණය කියලා. පතන කෝණය, ඒ වගේ මෙයාට කියනවා වර්ධන කෝණය. එහෙනම් ඔය විදිහට අපි ගිය සතිය තුල නැත්නම් ඊටුලින් සතිය තුල මේ විදුලි කුට්ටියක් තුලින් ආලෝක වර්ධනය වීම සම්බන්ධව ඉගෙන ගත්තා. හරි. අපි අද ඉතින් ඉඳලා මම හිතන්නේ අපිට අද තියෙන ආලෝක වර්ධනයේ විවිධ සංසිද්ධි කියන මාතෘකාව. අපි ටියුට් එකේ ඔයාලගේ ටියුට් එක තියෙනවා ඇති අනිවාර්යයෙන්ම ආලෝක වර්ධනයේ විවිධ සංසිද්ධි කියන මාතෘකාව හදාගන්න. හරි. ඊළඟ කාරණාව දැන් මේ දවස්වල සෙන්සුරාදා උදේ නේ පන්ති වලට ළමයි සම්බන්ධ වීම අඩුයි. ඒ අඩු වෙන්න හේතුවක් තමයි ළමයි දැන් බාහිර පන්ති යන්න පටන් අරගෙන නිසා. හරිද? ඒතර මේ ටයිම් එක සමහරලාට දැන් උදාහරණයක් විදිහට මම මේ වෙලාව තමයි කොටකොල 9 වසර ළමයින්ට පන්ති පැවැත්වුවේ. කොටකොල ළමයින්ට. හැබැයි උදේ 8:00 10:00. ඒතර 10:00 ඉවර වෙලා යාලා යනවා ගණිත පන්තියට. මම හිතන්නේ 10:00 විතර තමයි ගණිත පන්තියට සහභාගී වෙන්නේ. එතකොට මගේ පන්තිය 9 ඉඳලා 11 වෙනකන් ඔන්ලයින් පැවැත්වෙන්නේ. ඒතකොට මේ වෙනකොට සමහරලාට පල්ලේගම ළමයි වෙන පන්ති තියෙනවා. එයාට මේ ටයිම් එකේ වෙනත් පන්ති තියෙනවා. නේ? ඒක නිසා බොහෝ වෙලාවට ළමයි සංඛ්‍යාව අඩුවෙන් තමයි දැන් ඔන්ලයින් වල සහභාගී වෙන්නේ. ඒකට හේතුව අර දැන් උදාහරණයක් අද දැන් 10 මාර දෙන ගණිත පන්තියට සමහර ළමයි 10 9 මාරකට ගෙවල් වලින් එළියට යනවා. ඒක නිසා දැන් ඔන්ලයින් ක්ලාස් වල එන්නේ නැතුව ඇති. හරිද? කොහොමවත් කමන්නේ අපි දිගටම කියන්නේ මේ ඉන්න ළමයිත් එක්ක ඔන්ලයින් එක පවත්වනවා. සමහරට ඔක තව අධ්‍යයනයක් කරනකොට වෙනස් වෙලා වාරම කොහොමුණත් වේලාසන දරුවන් කිරීමක් කරනවා පන්ති ආරම්භ කිරීම සම්බන්ධව. තවම මම තීරණය කරලා නැහැ. 9 වසර බාහිර පන්ති පටන් ගන්න. මොකද යන තත්ත්වයේ ඒ තරම් සුබදායී නැති නිසා. හරි. දැන් උදාහරණයක් පල්ලේගම පාසලේ ප්‍රචාරයක් කියලා මටත් කොරෝනා ඇදිලා කියනවා. මොකද මම ගිය සතියේම පාසල් ගියේ නැහැ. ගිය සතියේ පාසල් නොගියේ ප්‍රධාන වශයෙන්ම කොරෝනා තත්ත්වයේ පාසල තුල යම් තරමකට උද්ගත වුණා. හැබැයි කියන අයට නෙවෙයි. දැන් මම කොරෝනා ඇදිලා කියලා ප්‍රචාරයක් කියලා තියෙනවා. ඊළඟට සමින්දස ඉතිහාසය කරන කොරෝනා දෙක ප්‍රචාරයක් කියලා තියෙනවා. වගේ කීප දෙනෙක්ට කොරෝනා ඇදිලා කියලා ප්‍රචාරයක් කියලා තියෙනවා. හැබැයි කොරෝනා ඇදිච්ච ගුරු ඉන්නවා දෙන්නේ ඉන්නවා. නමුත් ඒක මේ පාසල තුලින් කියයි කියලා කියන්න බෑ. නමුත් කියන්න බෑනේ ඉදිරියේදී මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියලා. මොකද මේ වෙනකොට ටීවී එකේ දෙනියා කලාපේ වෙන්නවා. ඊයේ හෝ පෙරේද හෝ ටීවී එකේ දෙනියා කලාපේ පාසල් තුල කොරෝනා රෝගීන් බහුලව වාර්තා වෙනවා. ඒක නිසා ඉතින් තව ওই විදියට ගියොත් දැන් දැනට විකල්පයක් කරලා නැහැ නේ වෙන්නේ. පාසල් නැවැත්වීමක් හෝ ළමයිගේ පන්ති නැවැත්වීමක් හෝ එහෙම කිසිදු ක්‍රියාමාර්ගයක් කරගෙන නැති නිසා මේක තවදුරටත් ඉස්සරහට ව්‍යාප්ත වීමක් තමයි වෙන්නේ. අඩුවීමක් වෙන්නේ නැහැ නේ. තවදුරටත් ව්‍යාප්ත වෙනවා. මොකද අඩුවීමක් වෙන්න නම් කවුරු හරි මේක මේක නවත්තන්න බෑ මෙතනින් මෙහාට එක්කෝ හැදෙන ළමයි නිරෝධායනය කරලා ඒ පන්තියේ යාත් එක ගැවසිච්ච ළමයි ඒ කට්ටිය ගැන හොයලා බලලා ඒ කට්ටිය ගෙවල් වල නිරෝධායනය කරලා එහෙම කරන්නේ නැහැ නේද? දැන් කොරෝනා හැදුණා නම් දෙලින්ම යාගේ කරා ගෙදර. අනිත් කට්ටිය එනවා සාමාන්‍ය කරා. ඒක නිසා දැන් හොයන්නේ නැහැ විස්තර. ඒක නිසා මේක තව තව ඉස්සරහට ව්‍යාප්ත වීම තමයි සිද්ධ වෙන්නේ. ඒකම ඔක බහුලව ව්‍යාප්ත වෙච්ච එකම අවසානයේ මොකද කරන්නේ? සියල්ල නවත්තන දානවා. සියල්ල නවත්තන දානවා.
එතකොට ටියුෂන් මේවා පාසල් මේවා මොකද බරපතල විදියටම ප්‍රචාරය වෙන්න පටන් ගත්තම වෙන්නේ පාලනය කරගන්න බැරි මට්ටමකට ආවම කරන්න තියෙන එකම දේ තමයි නැවත සියල්ල අපිටවල දාන්න. ඉතින් මේ තත්ත්වෙට ඒයිද දන්නේ නැහැ. තව සතියක් දෙයක් කරපොඩ. නේ? තව සතියක් දෙයක් කරනකොට සාමාන්‍යයෙන් ආයේ ඒ තත්ත්වෙට ඒක නිසා අපි මේ ඔන්ලයින් එක පොඩ්ඩක් මේ විදිහට කරගෙන යන්න. දැන්ම අපි නිකන් අර එළියට බයින් chance එක දුන්නොත් එළියට බහැලා නිකන් පිස්සු වෙනවා වගේ ඉන්නේ දුවන්න ඕනේ නැහැ. පොඩ්ඩක් නිවිහන එළියට මේ විදිහට කරගෙන යන්න. කරානේ දැන් දිගටම නේ? ඒක නිසා ළමයි ටික දෙනෙක් ආවා බොහෝ අයට පොඩි අදවසුයි වෙන්න පුළුවන් පන්ති වැඩිමක් වෙනත් පන්ති වැඩිමත් එක්ක අපි දිගටම කරගෙන යනවා නව වසර පුළුවන් වුණොත් රාත්‍රී කාලේ දාගන්න පුළුවන් කියා කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැති විදියට. තවම රාත්‍රී කාලේ පන්ති පටන් ගන්න තරම් අර සමහර ළමයින්ට බෑ ඒ වගේ නොයෙකුත් දේවල් තියෙනවා. ඒක නිසා නතර අපි අවසර වලට පත් දාන්න නැතුව උදේවරු මේකේ පෙර කරලා දාන්නේ. හරිනේ. බලමු අපි ඔහොම කරගෙන යන්න. කරගෙන ගිහිල්ලා ළමයි එන්නම නැති තත්ත්වයක් ආවොත් එහෙම ඕන දෙයක් කියලා අපිට දෙවිය පටන් ගන්න වෙනවා. හැබැයි තාම මම තීරණය කරලා නැහැ. තාම මම ළමයි 10ද ළමයි 15ද මේ තත්ත්වය තමයි ඉස්සරහට කරගෙන යන්නේ. හරි. ඊළඟට ඔයාලා මොනවාර ගැටලුවක් තියෙනවා ඔයාලා කියන්නද මේ ප්‍රශ්නේ මේක මේ වෙලාවට එහෙම කියලා කියලා මට ඒකට ටයිම් එකක් තිබුණොත් මම පොඩි වෙනස්කමක් කරන්න උත්සාහ කරනවා. මේ වෙන වෙලාවක සෙන්සුරාදා දෙයි කියලා කියන පන්ති පැවැත්වෙන හැබැයි ඔයාලට සෙන්සුරාදා දවස් පන්ති පැවැත්වෙන 10 වසර 11 වසර වැඩි හරියට 9 වසර ළමයිට හරි අඩුයි පන්ති සෙන්සුරාදා දෙන්න තියෙනවා. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා ඔයාලා මාව දැනුවත් කරන්න මෙන්න මේ ප්‍රශ්නයක්. ඒක නිසා මොකක් හරි එකට පිළියමක් කරන්න පුළුවන්. මම පිළියමක් කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඒකට විකල්පයක් දෙනවා. හරි. අපි ආලෝක වර්ධනයේ සිදුවීම් වලට යනවා. මෙන්න මේ විදිහට එක මාධ්‍යයකින් නම් තවත් මාධ්‍යයකට ආලෝක කිරණ නැමීම සිද්ධ වෙලා පරිසරයේ වෙන විවිධ සිදුවීම් තියෙනවා. එක මාධ්‍යයකින් තවත් මාධ්‍යයකට ආලෝක කිරණ මේ විදිහට නැමින ගමන් කිරීම නිසා පරිසරයේ වෙන විවිධ සිදුවීම් තියෙනවා. අපි දැනන්නේ හඳුනන්නේ වර්ධනයේ සිදුවීම් පිළිබඳව. එතකොට අපි පටන් ගන්නකොටම කිව්වා පැරිසර පොට්ටක් හරි වතුරයකට දැම්මම එතන මේක කැඩිලා වගේ පේනවා. පැන්සලක් දැම්මොත් වතුරයකට ඒ වතුර දාපු තැනින් පැන්සල එක කැඩී යති බව පේනවා. ඒක වර්ධනය කරන සිදුවීම. අන්න වර්ධනයේ සිදුවීම. හරිද? මීට අමතරව අපි කිව්වා ජලාශයක පතුල එසවි පෙළීම. අපි සමානව නිසල ජලය නැත්නම් ඒව නැත්නම් පිරිසිදු ජලය නැත්නම් පතුල පෙන්න ජලය තියෙන ස්ථානයක් ගත්තොත් එහෙම ඔය බොහෝ වෙලාවට මේ සිංහරාජ වගේ එහෙම ගිහිල්ලා තියෙනවා හරි පිරිසිදු වතුරනේ පතුල පේනවා හොඳ. අන්න පතුල හොඳට පේනවා ඒක. පතුල පෙරුණට වැඩේ තියෙන්නේ මොකද අපිට වර්තනය කියන සිදුවීම නිසා පතුල එසවිලා පේන්නේ ගැඹුර අඩුයි වගේ පේන්නේ. හරිද? විද්‍යාව ගැන ගන්න උන් දන්නවා මේ ගැඹුර අඩුයි වගේ පේනකොට මේක වර්තනයේ සිදුවීම. ඇත්තටම ගැඹුරුයි ඒක. නමුත් අපිට පේන්නේ දෘශ්‍ය වෙන්නේ ගැඹුර අඩුයි වගේ. නමුත් අපි පේන දේවල් නේ ගොඩක් වෙලාවට විශ්වාස කරන්නේ ගොඩක් මිනිස්සු නේ. අර ඒක මනසින් ආයේ නැවත බුද්ධිමත්ව හිතන්න යන්නේ නැහැ. ගැඹුර අඩුයි කියලා ජබුක් ගාලා පයින්නවා. එතකොට මොකද වෙන්නේ? එයා හිතනවට වඩා ගැඹුරු නම් මොකද වෙන්නේ? සමහරයක් පින්න ගන්න බැරි නම් එයා ගිලෙන්න පුළුවන්. හරිද? ඒකට හේතුව තමයි නරක කරන්නේ වර්තනයේ කියන සිදුවීම නිසා අපිට පේන්නේ පතුල එස වෙලා වගේ. ගැඹුරු අඩුයි වගේ පේන්නේ. මාළුවේ තුනත් එහෙමයි. මාළුව ඉන්න පිටුමට වඩා මද එස වෙලා වගේ තමයි අපිට පිළිඹ සිද්ධ වෙන්නේ. මේ වර්තනයේ නිසා වෙන වැඩක්. සමහරවිට ඔයාලා අත්දැකීමෙන් මේවා දන්නද අපි හිතමු බැරල් එකක් කියලා නැත්නම් ටැංකියක් කියලා වතුර ටැංකියක්. මේ වතුර ටැංකිය ඇතුළේ වැටෙනවා මොකක් හරි. හිතන්න වාගේ 10 කාසියක් වැටෙනවා වතුර ටැංකිය ඇතුළට. බැරල් එක ඇතුළට. හරිද? දැන් ඒක පේන්නේ නිකන් අත දාලා ගන්න පුළුවන් සයිස් එකට තමයි පේන්නේ. කාසිය පේන්නේ එහෙම. ඔයා වුණ අත දාලා. ඔයා ඉතින් දැන් සාමාන්‍ය මේ ගන්න වල දැම්මම ගන්න පුළුවන්. හැබැයි ඔන්න අත දැම්මම වතුර දැන් මේ ගන්න. හරිද? ඔන්න තව දැම්ම තාම නැහැ කාසිය ආවුනේ. ඔන්න තව දැම්ම ඔන්න ෂර්ට් එකක් උස්සලා අන්තිමට තමයි කාසිය ගන්න. හරිද? ඒ ගැඹුරුයි. ඒකට හේතුව තමයි අපි දැක්කේ ගැඹුර අඩුයි. කාසිය එස වෙලා වගේ පේනවා. මේ සිදුවීමත් වර්තනයේ සිදුවීමක් නිසා වෙන වැඩක්. තව තියෙන පරිසරයේ සිදුවීම් ගණනාවක්. මිරිගුව. එතකොට අපි දකිනවා මිරිගුව සාමාන්‍ය මේ ප්‍රදේශවල ඒ තරම් මිරිගුව දකින්න හම් වෙන්නේ නැත්නම් තනිතලා භූමි ටිකක් අඩු නිසා. තනිතලා ප්‍රදේශ. නමුත් තාරමාරක තද අවරශ්මිය තියෙන වෙලාවක අපි ඈත මිරිගුව දකිනවා. නේ? කාන්තාරවල තමයි ප්‍රධාන වශයෙන් බහුලව මිරිගුව දකින්න හම් වෙන්නේ. නමුත් අපි ඔය කතරගම ප්‍රදේශවල ගිහිල්ලා තියෙනවා නම් ඔයාලා දැක්ලා ඇති තද අවරශ්මිය තියෙනකට ඈත නිකන් හෙලවෙනවා වගේ වතුර වගේ જાති.
මිරිඟු. ඒතකොට මේක ඇති වෙන්නේ මොකද්ද? ඔන්න ඔය වර්තනය කියන සිදුවීම නිසා. වර්තනය කියන සිදුවීම. ඒතකොට මේක රූප වර්ගයෙන් පැහැදිලි කරන්න නැහැ. රූපයක් ඇතුළත පැහැදිලි කරන්නේ නැහැ. මිරිඟුව කියන්නේ වර්තනයේ සිදුවීමක් කියලා මතක තියාගන්න ඕන. ඒකට හේතුව ඔබ නිකන් කියන තේරුමත් එක්ක යනත් එකයි. කියලා දෙන්නම් මම මෙන්න. මේ කියන්නේ පෘථුවිය නම. මෙතන පොළවන. පොළවට කියන්නේ තියෙන වාතයෙන් තද සූර්ය රශ්මිය නිසා තද අවුව තියෙන වෙලාවට මේ වාතය රත් වෙනවා, පොළව රත් වෙනවා. පොළව රත් වීමත් එක්ක වාතයත් රත් වෙනවා. වැඩිපුරම රත් වෙන්නේ මෙන්න මේ පොළව ආසන්නයේ තියෙන වාතය. එතකොට මොකද වෙන්නේ? වාතය රත් වෙලා ප්‍රසාරණය වෙලා එයා උඩහට යනවා. තාප සංවහන ධාරා කියලා එක ඉගෙන ගන්නවා අපි 4 අවසර වල. අන්න ඒ නිසා වාතය උඩහට ගමන් කිරීම සිද්ධ වෙනවා. ඒව වාතය උඩහට ගමන් කිරීම නිසා අවසානයේ මොකද වෙන්නේ? වාතයෙන් තමයි ස්තර කීපයකට බෙදෙනවා. ස්තර කීපයකට බෙදෙනවා. මේ ආකාරයෙන් තමයි අංශ අඩු වෙන්නේ තියෙන්නේ. මේ ආකාරයේ වායෝෂ්ඨයක් වැඩි. මේ ආකාරයේ වායෝෂ්ඨ තව ටිකක් වැඩි. මේ ආකාරයේ වායෝෂ්ඨ තව ටිකක් වැඩි. හරිද? ඔන්න ඔය විදිහට ස්තර හරිය නිකන් මාධ්‍යයන් කීපයක් තියෙනවා වගේ වෙනවා. හරි මාධ්‍ය කීපයක් තියෙනවා වගේ වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මෙතන තියෙනවා ඊට පොල් ගහ. මේ පොල් ගහෙන් නිකුත් වෙන ආලෝකය නේද? සූර්යාගේ ආලෝකය පොල් ගහට වැදිලා පරාවර්තන වෙලා මෙන්න මේක එනවා. මොකද වෙන්නේ? මේක මේ විදිහට ආලෝක වාර්තනය වෙනවා. මොම වාර්තනය වෙනවා. සාමාන්‍ය ආලෝකය හරිය ගෙලින් පයන්නේ. නමුත් මේ අර වායු වල තියෙන ඝනත්වය වෙනස් වීම නිසා වායු වල තියෙන අංශ ප්‍රමාණය වෙනස් වීම නිසා මේ වගේ මාධ්‍යයක් කීපයකට වෙන් වෙලා වර්ධනය වෙලා අවසානයේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන සිදුවීමකට ලක් වෙනවා. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. ඒක ඔයාලා නැහැ. අපි නිකන් කියලා දුන්නේ මේ එකක්වත් ඔයාලා මතක තියාගන්න ඕනේ. ඔයාලා තියෙන්නේ මිරිඟුව කියන්නේ වර්තනයේ සිදුවීමක් කියලා මතක තියාගන්න නේද? එතකොට මෙතන තමයි අපි බලන් ඉන්නේ මෙන්න. අපිට පේන්නේ මේ පොල් ගහේ ඡායාව කියලා. අපිට පේන්නේ මෙන්න මේ හින්දා මොකද්ද හෙල වෙනවා කියන බිම. අර පොල් ගහ හැලෙනකොට මෙතන නිකන් හෙල වෙනවා. අන්න මිරිඟුව කියන සිදුවීම. මිරිඟුව කියන සිදුවීම ඇතුලේ මෙන්න මේ වගේ මේ ස්ථාන සිදුවන වර්තනය කියන සිදුවීම නිසා. හරි. ඊළඟට ගත්තොත් එහෙම තවත් වර්තන සිදුවීමක් තමයි දේදුන්න. දේදුන්න. ඔයාලා දන්නවා දේදුන්න හටගන්නේ සාමාන්‍යයෙන් අවුවයි වැස්සයි දෙකම තියෙන වෙලාවට. දේදුන්න කියන එක හටගන්නේ අවුවයි වැස්සයි දෙකම තියෙන වෙලාවට. ඒතකොට කොහොමද එහෙම වෙන්නේ? වැස්ස කියන්නේ ජලයනේ, වර්ෂා ජලය. අපි දුක මේක වැහි බිඳුව කියලා. සූර්යාගේ එළියක් තියෙනවා යස්. සූර්යාගේ එළිය එනවා ඔන්න මේ වර්ෂා ජල බිඳුව. එළියේ තියෙන වාතය ඇතුළේ තියෙන ජලය. මොකද වෙන්නේ වර්තනයකට ලක් වෙනවා මේක. කොහොම වර්තනයකට ලක් වෙලා මෙන්න මේ විදිහට ගිහිල්ලා වැහි බිඳුව තුලින් අවසානයේ නැවත එයා එළියට එනවා. හැබැයි ඇතුළට ගියේ සුදු ආලෝකයක් විදිහට. අපි කියනවා සූර්යාලෝකයට සුදු ආලෝකය කියලා. ඇතුළට ගියේ සුදු ආලෝකයක් විදිහට. නමුත් එළියට එන්නේ වර්ණ හතක් බවට පත් වෙනවා. සුදු ආලෝකයේ හැදිලා තියෙන වර්ණ හතකින්. මේ සූර්යාලෝකයේ හැදිලා තියෙන වර්ණ හතකින්. ඒක මුලින්ම කිව්වේ අයිසෙක් නිව්ටන් කියන විද්‍යාඥයා. එයා තමයි මුලින්ම කිව්වේ සුදු ආලෝකය වර්ණ හතක එකතුවක් කියලා. වැහි බිඳුවල පුළුවන් මේ සුදු ආලෝකය වර්ණ හත බවට වෙන් කරන්න. හරිද? දේදුන්නට ඇඟිල්ල දික් කරාම නැති වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ නේ. එහෙම දේදුන්නකට ඇඟිල්ල දික් කරයි කියලා. දේදුන්න හටගන්නේ සූර්යාලෝකයේ වැහි බිඳුව නිසා නම්. අපි මේ එළියකින් නම් ඇඟිල්ල දික් කරයි කියලා දේදුන්න නැති වෙනවද? ඒවා අර යා මත ඊට මත තියෙන අන්නේ වගේ. එහෙම නැති වෙන සූර්යාලෝකේ නැති වෙන්න ඕන. නැත්නම් වැස්ස නැති වෙන්න. අපි ඇඟිල්ල දික් කරයි කියලා සූර්යාලෝකේ නැති වෙන්නේ නැහැ. වැස්ස නැති වෙන්නේ නැහැ. නේද? ඒක නිසා එහෙම ඇඟිල්ල දික් කරයි කියලා දේදුන්නක් නැති වෙන්නේ නැහැ. හරි. කොහොම හරි සුදු ආලෝකේ වර්ණ හතකට බෙදලා තමයි මෙතනින් එළියට එම සිද්ධ වෙන්නේ. ක්ලාස් තියෙන වෙලාව වෙනස් කරන්න බැරි දහනවා ටැමින් ක්ලාස් තියෙනවායි කියලා. ටැමින් ක්ලාස් තියෙන ඔන්ලයින් ද නැත්නම් එළියේද? බාහිරද? ටැමින් පන්තිය තියෙන්නේ ඔන්ලයින්ද නැද්ද? මම කිකොන් කළා කිව්වත් කමන්නේ. ඔන්ලයින්. කාගේද? नागराज सर नागराज सर ऑनलाइन දාලා තියෙන මගේ වෙලාවටද
වෙනදා තිබ්බේ බ්‍රහස්පතින්ද සර් දැන් ඉස්කෝලේ පටන් ගත්ත හින්දා මේ සෙනසුරාදා කලින් තිබ්බේ මේ ඉස්කෝලේ පටන් ගන්න කලින් තිබ්බේ සෙනසුරාදානේ ඒක හින්දා දැන් ක්ලාස් කලින් තිබ්බෙත් සෙනසුරාදාටට දැන් සර් ආයි සෙනසුරාදාටට දාගත්ත පන්තිය ඔන්ලයින් කරන්නනේ ඉතින් මට හැබැයි විසඳුමක් දෙන්න බෑ බාහිර පන්ති පටන් ගත්තා නම් මම එකට විසඳුමක් දෙනවා තමයි යන්න නිසා ඉතින් ඔන්ලයින් පන්තියක්ම මගේ වෙලාවට දානවායි කියන එක මම වෙනස් කරන්නේ නැහැ මොකද මාත් ඔන්ලයින් කරන්නේ මම දිගටම ඔන්ලයින් කරේ මේ ටයිම් නේ ඒ නිසා ඒක ඔයාලා ඒ සර්ත් එක්ක කතා කරගන්න මෙහෙමයි මම කොහොමද ඔන්ලයින් කරේ සෙන්සුරාදා උදේ නිකම් පන්ති කරේ සෙන්සුරාදා උදේ මේ කොහේ ළමයින්ද මේ කොටකොළ ළමයින්ට නේ එතකොට මට ආයේ කොටකොළ ළමයින්ට ඔන්ලයින් සෙන්සුරාදා උදේ කරලා ආයේ පල්ලේගම ළමයින්ට ඔන්ලයින් පදාල් කරන්න බෑනේ අපි ඔන්ලයින් කියන්නේ එක වෙලාවක්නේ නේ හැමෝටම කරන්න එක ටයිම් එකකට ඔන්ලයින් කියන්නේ ඒක නිසා පුළුවන් නම් නාගරාසරයක කතා කරලා මොකද ළමයි සංඛ්‍යාවත් එක්ක බලද්දි මම දන්නේ නැහැ මගේ වැඩි දරුවද කියලා මේ මගේ පන්තිය වෙනස් කරන්න විදියක් නැහැ ඔන්ලයින් නම් එළිය පන්ති පටන් ගැනීම සම්බන්ධව නම් ඉතින් පොඩි විසඳුමක් ඒකට වෙනම දෙන්න වෙනවා ඔන්ලයින් නම් ඉතින් යා දැනගන්න ඕන පොඩ්ඩක් එක මතයකට එන්නනේ මම හිතන්නේ එහෙම කොහොමද එහෙම දෙකොල්ලම දෙපැත්තට දෙන්න ළමයි තමයි අවසානයේ තැලෙන්නේ ඒක හැමදාම වෙච්ච දෙයක් කොහොමද මේ බලමු අපි ඉතින් මගේ පන්තියේ ඔන්ලයින් කරන පන්තිය වෙනස් කරන්නේ නැහැ බාහිර පන්ති පටන් ගත්තොත් සාමාන්‍ය පන්ති බජාජ් පන්තිය පටන් ගන්නවා මම කියන පල්ලේට හරි කොටවල ළමයි නම් සෙන්සුරාදා දෙන්න තමයි පන්තියේ තියෙන්නේ ඒ නිසා ටයිම් එකේ ඔන්ලයින් පන්ති වෙලාව වෙනස් කරන්න ගියක් නැහැ කරන්න තියෙන එකම දේ තමයි එක්ක නාගරාසගේ රෙකෝඩින් එක ඉල්ල ගන්න නැත්නම් මගේ රෙකෝඩින් එක බලන්න වෙනවා සමහර ළමයි ඉන්නවා රෙකෝඩින් එක බලන එක අර එච්චර ඇක්ටිව් නැහැ සමහර ළමයි රෙකෝඩින් බලන්න කැමති නැහැ මොකද Taman දන්නවනේ මේ ලයිව් නෙවෙයි කියලා නේ ඒතකොට රෙකෝඩින් එක බලන්න පෙළඹෙන්නේ නැහැ සමහර කොටක් හරිද ඒ රෙකෝඩින් එක එහෙම බලන්න පුළුවන්කමක් තියෙනවා නම් මගේ හරි කමන්න නාගරාසගේ හරි කමන්න රෙකෝඩින් එක ඉල්ල ගන්න පුළුවන් නම් ඒ ඉල්ල ගන්න එහෙම නැත්නම් අපිට මේ විදිහටම තමයි කරන්න වෙන්නේ අපි කවදා හරි පන්ති පටන් ගත්තොත් පාරේ බොහෝ වෙන දෙසැම්බර් මාසේ පටන් ගන්න ඉඳන්නේ නැහැ. ඊළඟ අද්දත් එක තමයි ඒක තීරණය වෙන්නේ. එහෙම වුණොත් අපි වෙනස් වෙන හැබැයි ඔන්ලයින් දැනට මගේ සහභාගී වෙලා ඉන්නවා නම් බාහිරින් කවුරු හරි ඔන්ලයින් ළමයි කියනවා. කොටබලත් නැති, පල්ලගමත් නැති බාහිර සම්බන්ධ වෙච්ච ඔන්ලයින් ළමයි ඉන්නවා. එයාලට පුළුවන් දෙකම පන්තියට සම්බන්ධ වෙන්න. මොකද අපි ඔන්ලයින් පන්ති නවත්තන්නේ නැහැ. මොකද අපි දන්නවා මේක වැඩි කාලෙ මෙහෙම මේක අල්ලගෙන ඉන්න බෑ අපි. මේ කොරෝනා කියනවත් ඒ වැඩි කාලෙ ඉන්න බෑ. ඔක ප්‍රභේද අලුත් වෙනවා. හැබැයි සියල්ල නවත්තලා දාලා ගෙදරට වෙලා ඉන්නත් බෑ. නේ? හැමදේම නවත්තලා දාලා කොරෝනායි කියලා ගෙදරට වෙලා ඉන්නත් බෑ. නමුත් කොරෝනා වලින් බේරෙන්නත් ඕනේ ඉගෙන ගන්න ගත්තා. ඒකට සාර්ථකම විසඳුම තමයි ඔන්ලයින් කරන්නේ. මේකේ දුරස්ථ අධ්‍යාපනය කරනවා. නේ? ළමයි ලොකු වෙන්නේ නැතුව ඉගෙන ගැනීම සිද්ධ වෙනවා. ලෙඩෙන් බේරෙනවා. මේකට හොඳම ක්‍රමය තමයි ඔන්ලයින් එක. ඒතර පාසල වුණත් ඔන්ලයින් ක්‍රමයට පවත්වන්න රජය පිළිගන්න රජය මොනවා වැඩ පිළිවෙලක් කරනවා මේක තමයි සාර්ථකම ක්‍රමය මේ වෙලාවේ ඇති. ළමයි අමාරුව දාන්න නැතුව. ඒතර ගුරුවරුන්ට පුළුවන් ඉස්කෝලේ ඇවිල්ලා ළමයිව ගෙදර තියලා ඔන්ලයින් කරවන්න. ගුරුවරු ඉස්කෝලේ එනවා. දැන් මේ ගුරුවරු ගෙවල් වල ඉන්න එකට ගොඩක් අය ප්‍රශ්න තියෙන්නේ. හරිද? ඒකනේ ඒ ගුරුවරු ගෙවල් වල ඉඳන් නිකම් පඩි ගන්නවා කියලා ගොඩක් අය චෝදනා කරනවා. ඒක ගුරුවරුන්ගේ දෝෂයක් නෙවෙයි. ඒතකොට එහෙනම් කරන්න තියෙන එකම දේ මේ ළමයා ඉස්කෝලේ ගෙනල්ලා ළමයාවත් අමාරුව දාලා ගුරුවරුගේ පඩි ගන්න වැඩේ මේ දැන් කරගෙන යන්නේ. නේ? ඔය ළමයිට ඉස්කෝලේ ගෙන්නනවා. ඒක ප්‍රධාන හේතුව තියෙන ගුරුවරු ගෙන්නනවා. හරිද? අවසානයේ ළමයාත් අමාරුයි ගුරුවරු අමාරුයි. දෙගොල්ලම අමාරුයි. මොකද ගොඩක් අය මේරම වැඩ කරන්නේ ඉංග්‍රීසි ගහගෙන එහෙම. ගොඩක් ආයතන. ඔය රජයේ ආයතන යාලා Zoom meeting හැමතිස්සෙම තියෙන Zoom වල. නමුත් අපි ඉටිකොල ගහගෙන ගුරුවරයා වට කරලා එහෙම නෑනේ කොහෙවත්. ළමයා ඉටිකොල ගහගෙන වට කරලා කොහෙවත් නෑ. ඒක නිසා අපි සාමාන්‍යයෙන් මුලට මුල හම්බ වෙනවා. නේ? ඉන්ටර්වල් එක ගොඩක් ළමයි එකට කනවා. මේවා අපිට නැති කරන්න බැරි දේවල්. ඉතින් ඒවා ප්‍රායෝගිකව තේරුම් ගන්න යුතුයි. මේ වෙලාවේ කරන්න තියෙන එකම දේ තමයි වියදම කියන්නේ ගුරුවරු ඉස්කෝලේ ඉන්න කැමති ඕනම වෙලාවක ගුරුවරු ඉස්කෝලේ එවි. හැබැයි ළමයි පාසලට ගෙන්නන එකට දෝෂෙ තියෙන්නේ අපිට. එයාලට පුළුවන් මොනවාරි පාසලවල සපයලා ළමයි වෙන්නේ. මොනවාරි ක්‍රමවේදයක් හදලා ළමයි ටික දෙනෙක් ඔන්ලයින් කරන්න බැරි කට්ටිය විතරක් ඉන්න 3-4 දෙනෙක් ඇති වුණා. නේ? අනිත් කට්ටිය නෙට්වර්ක් එක හරියට හදලා Zoom එක නොමිල දීලා මේ වගේ ක්‍රමවේද තියෙන ඕන තරම් කරන්න පුළුවන් දේවල්. නමුත් ඒක කරන්නේ නැතුව ළමයිව තමයි මෙහෙම ගෙන්නන ඉතින් අර අපි ඉස්සරහින් මම හිතනවා ඔන්ලයින් ක්‍රමයේ මේක දිගටම යන්න වෙයි අපි. කොහොම කරත් ඔයාලට ඔන්ලයින් ක්‍රමේ නවත්තන්න බැරි වෙයි. මම දන්න විදියට නිකන් මට හිතන විදියට.
අපි කොරෝනා ආපු දවසේ ඊට අවුරුදු ගානකට ඉස්සර දෙකකටදී පන්තිය නවත්වනකොටම විපරවාස ළමයිට මම කිව්වා. පන්තිය නැවතුනේ මට මතකයි සති දෙකකට. රජයේ නැවතුනේ සති දෙකකට. කොරෝනා එක රෝගී වාර්තා වෙන නිසා ලංකාවේම සියල්ල නවත්තන්නේ කියලා මතක ඇති මුල්ම දවස්. ඒ වෙලාවේ මම ළමයින්ට කිව්වා 11 ළමයිට තමයි මේ උන්ද විභාග කියලා එළවලුත් කරනවා. හරිද? උන්ට කිව්වා ඔන්න බලන්න සති දෙකකට මේක මාස ගාණක් ඉන්න වෙනවා. සති දෙකකට හරියන්නේ මාස ගාණක් අපි නවත්තන්න වෙනවා කියලා කිව්වා. ඒ දවස්වල. ඒක ඒ විදිහට වුණා සති දෙකෙන් නැවතුනේ රට වහලා ඇතුලේ දාලා මාස ගාණක් ගියා ඒක දිගට. හරිද? එතකොට වාර්තාවේ කොරෝනා රෝගියෙක් දෙන්නේ කොහොමද? වාර්තාව කොහොමද ඒ විදිහට ගියා කියන විදිහට. ඒ වගේම ආයෙ පාසල පටන් ගත්ත දවසට මම කිව්වා ඔන්න බලපන් මේක පටන් ගත්තොත් තව මාසෙකින් දෙකකින් ආයෙ වහන්න වෙනවා. හරියට මේ විදිහට වුණා. මේක මේ නිකන් සාස්ත්‍ර කියනවා නෙවෙයි. ලෙඩේ හැටි නේ වාර්තාවේ හැටි. මොකද ලෝකේ තියෙන පොහොසත් රටවල් වලට මේක නවත්ත ගන්න බැරි නම් අපේ රටට මේක නවත්ත ගන්නවයි කියන එක කොහොමද අමාරුයි. ඒක නිසා මේ වෙනකොට අනිවාර්යයෙන් දැන් පටන් ගත්තා. ඔබ ඉතින් ආයෙ නවත්තන්න වෙයිද නැද්ද කියන එක අපි දන්නේ. දැනට නවත්තන්න යන මට්ටමේ යනවා. මේම රෝගීන් තාම 700 ගාන වාර්තා වෙන්නේ ඇයි කියලා නේද? තාම පොඩ්ඩයි. ඉස්සර 1000 ගාන 2000 ගාන වාර්තා වුණානේ. තාම 700යි. කොහොමද කියන්නේ? නෑ නෑ. PCR තාම තව ප්‍රමාණයක් තමයි කරන්නේ මේ දවස්වල. හරිද? ඔයාලා වල ටීවී එකේ දකිනවා මෙන්න මේ ප්‍රදේශයේ PCR ඇටැක් කරලා 30 දෙනෙක් පොසිටිව් වුණා. එහෙම කියනවා නේද? හරිද? ඉතින් හරි අහඹ විදියට තමයි එහෙම කරන්නේ. PCR 10000 එහාකට දාන්න දැන් PCR කරනම 3000 ගානක් කරන්නේ. අර දවස්වල කරා 17000 ගාන 18000 ගාන. අතිශයින් අඩු කරලා PCR ප්‍රමාණය තමයි 700 ගාන වාර්තාවට. ඒක රෝගීන් අඩු විදියට කියනවා. හැබැයි හරියට කරොත් ඒක රෝගීන් බහුල ලෙස වාර්තා වෙනවා. වැඩි දින රෝගයේ ලක්ෂණ අඩුයි දැන්. එම්බි නිසා වෙනවා වගේ තමයි ගොඩක් අය. නමුත් අමාරු වෙනා ඉන්නවා. විශේෂයෙන් බේද විදිහට නැති කට්ටිය. තාම ළමයිට බේද විදිහට නැහැ මේ 6 වසර පොඩි ළමයි 10 වසරේ සෙට් එකකට විදිහට නැති නිසා ඉතින් අවදානම් තත්ත්වය තමයි තියෙන්නේ. පහුගිය දවස් ටීවී එකේ කිව්වා ළමයිට සෑදීමේ සම්භාවිතාව වැඩි. ඊයරා ටීවී එකේ කොහොමද බදුළු දෙපොත් චෙක් කරා 60 20 ගාන පොසුලේ ඉස්කෝලේ ළමයි දෙය අතර ඉන්නවා. මේ වගේ ඉතින් නොයෙකුත් දේවල් තියෙනවා. ඒ නිසා බලමු ප්‍රවේශමකින් ඉන්න එක කියන්නේ. පාසල යන්න නවත්තන්න බැරි එකක්වත් අපිට ඒ යන හැමතිස්සෙම තමන්ගේ යාළුවා හෝ වේවා ප්‍රවේශමකින් ඇසුරු කරනවා. මේ තරහ වෙලා ඉන්න කියනවා නෙවෙයි. කෑම කනකොට පවා ඔය උතරනේ ලොකුම දෝෂ තියෙන අනිත් එකම කතා කරනකොට අපි මාස්ක් එක දා ගන්න පුළුවන්. මොකද කෑම කනකොට අපි මාස්ක් එක දාලා එකට කනවා. ගුරුවරුත් එහෙමයි අපිත් එහෙමයි සමහරවිට. ඉතින් ඒක පුළුවන් තරම් නවත්ත ගන්න උත්සාහ කළ යුතුමයි. අර ඊළඟට කතා කරන එක පුළුවන් තරම් අවම දුරවල් මේ තියාගන්න ඉන්ටර්නෙට් කරතර ඔය තියාගෙන පාසල් තුන හැසිරෙන්න නැත්නම් රෝගියෙක් වෙලා දෙදට යන්න නෙවෙයි මොන ගෙදර ඉන්න ආච්චි සීයා පවා රෝගී බවට පත් වෙන්න කඩ වැඩි. ඔයාලා නිසා. හරිද? ඒ නිසා මේක යන්න වෙනවා අපිට ඔන්ලයින් කරන්න වෙනවා අනිවාර්යයෙන්ම මම දන්නවා ඒක ෂුවර්. ඒතකොට මාත් එක්ක බාහිරින් සම්බන්ධ වෙලා ඉන්න ළමයිට. ඒතකොට යාළ බය වෙනවා මම ඔන්ලයින් නවත්තන්නේ නැහැ. ඒක දිගටම කරන්න. හරිද? එතකොට අපි බදාදා දවස් තුන හෝ සෙන්සුරා දවස් හෝ පන්ති පටන් ගත්තත් මතකද යාළුවෝ ඉතිරි දවසකදී ඔයාලට පුළුවන් පන්තියට එන්න අකමැති නම් ගෙදර ඉඳන් පන්තිට සහභාගී වෙන්න. ඒ කියන්නේ මම ක්ලාස් එකේ කරත් ඔන්ලයින් විදියට අනිවාර්යයෙන් මේක දෙනවා. හරිද? මගේ දැන් ඉතිරි සැලසුම තියෙන්නේ මේ විදියට. ඒ තමයි ක්ලාස් එක මම පටන් ගත්තත් එක්ක කොටබල පන්තිය වෙන්න පුළුවන් එක්ක පල්ලෙගම් පන්තිය වෙන්න පුළුවන්. පන්ති දෙකෙන් එකක් මම ඔන්ලයින් විදියට හදනවා. ඒ කියන්නේ ක්ලාස් එකේ කරන ගමන් බාහිරින් ඕන නම් කැපිටල් අපිට ඔන්ලයින් සම්බන්ධ වෙනකොට පන්තියට එන්න අකමැති කවුරු ඉන්නවා. මොකද පන්තියට එක බරපතල නම් රෝගී තත්ත්වෙන වාර්තා වෙනවා නම් නමුත් පන්ති පටන් ගන්න කියලා ළමයි පන්ති එන්න කැමති කට්ටියක් ඉන්නවා අකමැති කට්ටියක් ඉන්නවා. ඒ දෙගොල්ලන්ට සාධාරණ ඩිස්ටන්ස් දෙලා අපි කොහොමද තව නොබෝධි දෙකින් ඔය දෙකෙන් ක්‍රම දෙකෙන් එකකට හැඩ ගැහෙනවා. දෙකම කියන්නේ ඔන්ලයින් හෝල් ක්ලාස් දෙකම පටන් ගැනීමක් වෙනවා එක සැරේ. හරි ඒ නිසා ඔන්ලයින් සහභාගී වෙන ළමයි බය වෙන්න එපා. අපි එන්න කැමති මොකටද එන්න කැමති? මොකටද දන්නේ අපි එන්න කැමති කියලා දානවා පන්ති එළියේ පන්තියටද නැත්නම් ඔන්ලයින්ද එන්න කැමති කියලා කියන්නේ. ඒකත් දාන්න ඉතින් මට බලා ගන්න පුළුවන් ඔන්ලයින් කරන එක. කොහොමද 10 කොහේ ළමයි යටින්න ඔන්ලයින් ඉතර වෙන්නේ. එළියේ එන්න කැමති ඒක හරි. මේ මාත් කැමති එළිය බන්දි කරන්න. ඊට වඩා අවශ්‍ය නිසා මට ඉන්නවා නේ. වැඩේ තියෙනවා. මට අතන්දරෙත් එක තමයි මේ පටන් ගත්ත පරියට අනිත් කට්ටිය පටන් ගන්න ඇල්ලට ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒතොර එකපාරටම ආපස්සට නැවත රට වහන්න උනොත් ආයි අපිට මේ ක්‍රමයට අඩ ගන්න නේද මේ අල්ලගත්ත ක්‍රමේ දිගටම තියාගන්න. අල්ලගත්ත මේ යන ක්‍රමේ දිගටම තියාගෙන තමයි මම නැවතත් වෙන පන්ති වලට එළිය මේ පන්ති කරන්නේ. හරි. එළිය පන්තියට එන්න කැමති කිව්වට මාර එකයි කිව්වේ. බය තියන්න අනිවාර්යයි. හරි. එතකොට මේ දේ තුන අපිට ගන්න කියන්නේ අපි කතා කරේ
සුදු ආලෝකය තමයි මෙන්න මෙතන වැය බිඳුව ඇතුලේ වර්ණ 7ක් බවට පත් වෙන්නේ. සුදු ආලෝකය. ඒතර සූර්ය ආලෝකය තමයි සුදු ආලෝකය කියලා කියන්නේ. එහෙනම් සුදු ආලෝකයේ හැදින තියෙන වර්ණ 7කින් කවුද ඒක මුලින්ම කිව්වේ? අයිසැක් නිව්ටන්. ඒක හොයා කිව්වේ මුලින්ම අයිසැක් නිව්ටන් තමයි කිව්වේ. නමුත් මේ දේදුන කියන එක සුදු ආලෝකයේ වර්ණ 7ක් හැදෙන විදිහට පෙන්නුම් කරන තරම. ඒතර වර්ණ 7ක් මොකද කියලා දන්නවද? රන්දමින් කන්න කොල්ලා නිවුණු ඉබන්න මන් දකින්න නැත්නම් නිවුණු නිවිරක් දාකේ වගේ විවිධ වචන වලින් දෙදුනේ පාඩම. ඊළඟ වැඩේ තමයි දෙදුන දකින්න නම් මේවා සාමාන්‍ය වෙන්නේ. මෙතන කියලා දෙන්නේ නැහැ. දෙදුන්න පේන්න නම් ඔයාලා කොහෙද ඉන්න ඕන මෙතන? ඔයාලා මේ පැත්තේ ඉඳන් බලාගෙන ඉන්නොත් දෙදුන්න දකින්න. නැත්නම් මෙහෙ ඉඳන් බලාගෙන ඉන්නොත් දෙදුන්න දකින්න. ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. ඔයාලා දෙදුන්න ඔයාලා පේන්නේ ඒ අවස්ථාවේ ඉන්නකොටද දී අවස්ථාවේ ඉන්නකොටද? නිකන් කියන්න බලන්න. ඔයාලා දෙදුන්න පේන්න නම් ඔයාලා ඉන්නොනේ ඒද බීද? Natish Elu. Right on කලින් මොකක් කමන්නේ? දෙදුන්න දකින්න ඔයාලා ඉන්නෝනේ A ස්ථානයේද B ස්ථානයේද? A. හරි. මතක තියාගන්න දෙදුන්න දකින්න අනිවාර්යයෙන්ම අපි ඉන්නෝනේ A පිටුමේ. A පිටුමේ. B පිටුමේ ඉන්න දෙදුන්න පේන්නේ. සූර්යාට පිටුපාර තමයි අපි ඉන්නේ. සූර්යයා ඉන්නේ මෙහෙ. සූර්යයා ගෙලිය පිටිපස්සෙන් කොහොම ඇවිල්ලා ඉස්සරහට ගිහිල්ලා මේ බිඳුව වැදිලා නැවත මේ පැත්තට එනවා. එහෙනම් අපි දෙදුන්න දකින්න වයින් වෙලාවට සූර්යයාට පිටුපාර ඉන්නවා. මේ ඉන්නේ සූර්යයාට පිටුපාර. සූර්යයා මෙහෙ ඉන්නේ. අපි මෙහෙ. සූර්යයා මේ පැත්තේ ඉන්නේ. මෙහෙ. ඒත් අපි ඔළුව පැත්ත පිටිපස්සෙන් තමයි සූර්යයා පාරලා තියෙන්නේ. ඔන්න එළිය ඇවිල්ලා අපිට දෙදුන්න පේනවා. ඉතින් තව කාරණාවක් එක වැහි බිඳුවක් තුලින් වර්ණ හතක් හැදෙනවා. ඒ වුණොත් තමයි වැහි බිඳු 10,000 ලක්ෂයක් මිලියනයක්. ඉතින් කොච්චර දෙද්දී. ඒතර මේ හැම වැහි බිඳුවකින්ම වර්ණ හත ගානේ පෙන්වුවොත් එක වැහි බිඳුවකින් වර්ණ. ළඟ තියෙන වැහි බිඳුව තව වර්ණ. ආයෙ තව වර්ණ. එහෙම වෙන්නේ නැත. එහෙම වුණොත් මේක නිකන් අහස මල විකාරයක් වෙලා තියෙන්නේ. නේ? හැම වැහි බිඳුවකින්ම වර්ණ හත ගානේ වෙන්නොත්. එහෙම නෙවෙයි වෙන්නේ දරුවෝ. එක ප්‍රදේශයක තියෙන වැහි බිඳුවකින් එන්නේ එක වර්ණයක් විතරයි. සුදු ආලෝකය එක ප්‍රදේශයේ තියෙන වැහි බිඳුවක රතු පාට ආවම ඊළඟ ප්‍රදේශයේ තියෙන වැහි බිඳුව වලින් එන්නේ තැඹිලි පාට. අන්න ඒ අනුව තමයි වර්ණ හත තීරුමක් විදිහට අපිට පෙනීම සිද්ධ වෙන්නේ. අන්න කොහොම වුණත් වර්ධනය නිසා තමයි මෙන්න මේ වැඩේ වෙන්නේ. අපිට ගෙදරදී දෙදුනක් හදා ගන්න පුළුවන්. කොහොමද? ගෙදරදී දෙදුනක් හදා ගන්න පුළුවන් එකක් තමයි කටට වතුර එකක් අරගෙන. කටට වතුර එකක් අරගෙන ඉවරලා අර කිව්ව විදිහටම සූර්යයාට පිටු බාලා ගාලා විසුරුවලා පිපෙනවා. නේ? කටට වතුරක් කරවන්න. වතුර ටික විසුරුවන විදිහට පිපෙනවා. හරිද? එතකොට ඒත් පුළුවන්. මොන ප්‍රශ්නයක් තියෙනවද අහන්න? ස්ප්‍රේයර් එකකින් විද්දත් පුළුවන් සර්. ඈ? ඉරට අල්ලලා ස්ප්‍රේයර් එකකින් විද්දත් හරි සර්. ඉරට අල්ලලා ස්ප්‍රේයර් එකකින් විද්දත් හරි සර්. ඒක තමයි කිසි ප්‍රශ්නයක් නැහැ. ඉරට අල්ලලා කියලා කියන්නේ සූර්යයට පිටු පාලා ඉන්නවා අපි. සූර්යයේ නේ යනවා. මෙන්න මේ විදිහට ස්ප්‍රේ කරාම වතුර බිඳු ටික මෙතන දෙදුනක් දාන්න පුළුවන්. නේ? ඉතලා කටි කරන්නේ ස්ප්‍රේ කිරීමක් වගේ එකක් තමයි. අරකට ස්ප්‍රේ කිරීමක්. එහෙම නැත්නම් ලණුවක් පොගොඩ අරගෙන ලණුව දෙපැත්තටම හයියෙන් අදිනවා. එතකොට ලණුව ගැස්සෙනකොට වතුර බිඳු විසිරෙනවා. අන්න එතන දෙදුනක් හදා ගන්න පුළුවන්. එතකොට ඔය ක්‍රම තියෙනවා දෙදුනක් හදා ගන්න. කොහොමද දෙදුන කියලා කියන්නේ වර්ධනයේ සිදුවීම. සමහරවිට ඔයාලා පෑනේ අර පෑලට ඉරේලිය වැටෙනකොට සමහරවිට වර්ණ ටික අපේ ඩෙස්ක් එකේ දකින්නවා. නේ? ඒකත් දෙදුනක් වගේ තමයි. ඒකත් වර්ධනයේ සිදුවීමක් නිසා වෙන වැඩක්. වර්ධනයේ සිදුවීමක් නිසා වෙන වැඩක්. හරි. ඊට අමතරව තවත් මොනවද වර්ධනයේ සිදුවීම් තියෙන්නේ? අනිත් එක තමයි ප්‍රකාශ තන්තු. ප්‍රකාශ තන්තු. ෆයිබර් ඔප්ටික්. හරිද? ෆයිබර් ඔප්ටික් කියලා අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. මේකට සාමාන්‍ය විද්‍යා භාෂාවෙන් කියන්නේ ප්‍රකාශ තන්තුවක්, ආලෝක තන්තුවක් කියනවා. එදසට ටිකක් වැඩිපුර කතා කරන මාතෘකාවක් මේ ෆයිබර් ඔප්ටික් කියලා කියන්නේ. හරිද? තාක්ෂණයේ අධික එකක් ඒ වගේම තමයි මේ ෆයිබර් ඔප්ටික් කියන එක තමයි සංවේදනයේ තියෙන නූතන තියෙන දියුණුව තාක්ෂණය ෆයිබර් ඔප්ටික්. ඔයාලා ආර්ද ටීවී එක ඇඩ් එකක් කරනකොට ෆයිබර් ඔප්ටික් කියන වචනේත් එක්ක තමයි දැන් ඔය නෙට්වර්ක් එකේ යන්නේ වැඩිලා. නේ? ප්‍රකාශ තන්තු. හරිද? මූද යටින් තමයි ප්‍රකාශ තන්තු දාලා තියෙන්නේ විශේෂයෙන් ඔය නෙට්වර්ක් කරන්නේ. දැන් අපි මෙතන අන්තර්ජාලය භාවිත කරන අපි ළඟ තියෙන ෆෝන් එකේ ඉන්න සාමාන්‍ය අන්තර්ජාලය නැත්නම් පරිගණකයේ අන්තර්ජාලය සඳහා යොමු කරගන්නේ. ඒතර මේවා අපේ මේ සිග්නල් කණු වලට ගිහිල්ලා යන්නේ. නමුත් මේ ලංකාවේ එළිය තොරතුරු ගැනනේ
අපි දැන් හිතන්න heart එක ගැන මම ගහුවා ටක් ගාලා මම heart කියලා දාන ටයිප් කරනවා network ඔය Google හරි ගිහිල්ලා heart එක ටයිප් කරපුවම heart එක සම්බන්ධ සියලු web address ටික වැටෙනවානේ ශනිකව තප්පර ගානක් ඇතුළත නේ heart එක සම්බන්ධව තියෙන සියලු web address ටික වැටෙනවා තප්පර ගානක්. ඒතර මේ ලංකාවේ නෙමෙයි web address මේවා ගොඩක් පිටරට තියෙනවා. ඒක කොහොමද එච්චර ඉක්මනට පිටරට තියෙන තොරතුරු ටික මගේ ෆෝන් එකේ දිස් වෙන්නේ? මෙන්න මේ ෆයිබර් ඔප්ටික් කරා. ආලෝක ප්‍රකාශ තන්තු හරහා තමයි ක්ෂණිකව පණිවිඩේ කොමාරු. තප්පර දශම ගණන් තුරද ගිහිල්ලා ටක් ගාලා විස්තර ටික අරගෙන මගේ දුරකථන දෙනවා. හරිද? එතකොට දැනට ඔය සමහර ටීවී එක අපි දැකනවා පාසල් වල ෆයිබර් ඔප්ටික් වලින් සංවේදනය කරන්න හදලා දෙනවා කියලා කියන්නේ තාක්ෂණික ක්‍රමවේද වාදා කරන දැන් පල්ලගම ඉස්කෝලේ දෙනවා ෆයිබර් ඔප්ටික් වෙනවා. හරිද? එතකොට මේ දේවල් කරන්නේ අර සංවේදනයේ වේගය වැඩි කරගන්න පුළුවන් තරම්. හරිද? එතකොට ටීවී එක බලන SLT එහෙම ඇඩ් කරනකොට SLT ඇඩ් කරනකොට දාන්න ෆයිබර් ඔප්ටික් ඇඩ් එක තමයි දාන්නේ. හරි. එහෙනම් මතක තියාගන්න ෆයිබර් ඔප්ටික් කියලා කියන්නේ ආලෝක ප්‍රකාශ තන්ත්‍ර. මොකක්ද මේක සිදුවීම? මේක වෙන්නේ මේ දේ. මේක පොඩි තුනී ඉතාම සිහින් සිදුරක් තියෙන පොඩි වයර් එකක්. සිහින් තන්තුවක්. මේකට ආලෝකය මෙහෙන් ඇතුළු වුණොත් මේ සිදුරට ආලෝකය ඇතුළු වුණොත් මේ ආලෝකය එළියට යන්නේ නැහැ කවදාවත්. මේක පාරදෘශ්‍යය. මේ විවිධ වේන තන්තුවක් නේ. නමුත් ආලෝකය එළියට යන්නේ නැහැ. ආලෝකයේ මේක ඇතුළෙම මෙන්න මේ විදියට වර්ධනය වෙවි. අපි කියන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය යන්ත්‍ර වෙන්නේ මෙවි ඔය විදියට කියන ඒ ආලෝකයේ සියල්ල ක්ෂණිකව මේ පැත්තෙන් එළියට එනවා. ඒ විදියටම මෙහෙන් යව විදියටම මෙහෙන් එළියට එනවා. ඒ වගේ මේ ප්‍රකාශ තන්තු කොච්චර නැමිලා තිබ්බත් මෙහෙන් යව එළිය ඒ විදියටම එළියට එම සිද්ධ වෙනවා. මේ විදිහට වර්තනයේ මේක පූර්ණ අභ්‍යන්තර පරාවර්තන කියන වර්තන සිදුවීමක්. සාමාන්‍ය එළියක් එහෙම එන්නේ නැහැ. එහෙම නැවුනොත් එහෙම එළිය ගමන් කරන්නේ නැහැ. බටයක් කරා, දෙමිච්ච බටයක් කරා. නමුත් මෙයා හරහා මෙහෙන් යවන එළිය ඒ විදිහට මේ පැත්තේ එනවා. ඒත් මේක තමයි නූතන සංවේදනය කරන්න භාවිත කරන්නේ. අපේ පණිවිඩය ආලෝකයේ බවට පත් කරන්න පුළුවන් උපකරණ තියෙනවා. අපේ පණිවිඩය ආලෝකයේ බවට පත් කරලා මේ ප්‍රකාශ තන්තු හරහා වේගයෙන් අපි දන්නවා ආලෝකයේ අධික වේගයක් තියෙනවානේ. ආලෝකයේ වේගය 3 වැඩි කිරීම 10 බල 8යි තප්පරයට මීටර. ඒක එච්චර වේගයෙන් මේ ප්‍රකාශ තන්තු හරහා පණිවිඩේ කොමාරු වෙනවා. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. ටක් ගාලා අපි දාන අදාළ දෙයකට පිළිතුරු විදියට නෙට්වර්ක් වලින් ක්ෂණිකව පිළිතුරු එන්න ප්‍රධාන හේතුව තමයි මෙන්න මේ වේගය. ඒතර මේ වේගයේ තියෙන ප්‍රකාශ තන්තු වලින් පණිවිඩ කොමාරු වෙන නිසා. එහෙනම් මෙතන සිද්ධ වෙන වර්තනයේ සිදුවීම. ඊට අමතරව මේ ප්‍රකාශ තන්තු භාවිත කරනවා නැත්නම් ෆයිබර් ඔප්ටික් භාවිත කරනවා වර්තමාන වෙනකොට අපේ ශල්‍ය කර්මවල. උදාහරණයක් විදිහට දැන් සමහරවිට ඉන්ඩස්කෝප් පරීක්ෂණ ගැන අහලා තියෙනවා. ඉන්ඩස්කෝප් පරීක්ෂණ කියන්නේ. සමහරවිට ඔය බඩේ තුවාලවල එහෙම නැත්නම් ස්කෑන් කරලා බලලා ඒවට අහු නැතුනම් ગેස්ට්‍රයිටිස් වැඩි වුණාම කියනවා ඉන්ඩස්කෝප් පරීක්ෂණයක් කරනවා කියලා. හරිද? ඒකෙදි කරන්නේ මොකද කැමරාවක් සහ මේ වගේ ප්‍රකාශ තන්තුවක් යවනවා ඒක නායනේ පටින් බඩ වැදලා. එහෙම යවල ඉවර වෙලා එතකොට මොකද වෙන්නේ? මේකෙන් තමයි එළිය ටෝච් එක ගන්න. මෙහෙන් එළිය දුන්නා මේ එළිය ගහන්න කියලා අදාළ තැන් වල දෙනවා. කැමරාවේ වීඩියෝ කරන පොඩි කැමරාවක් කරන ටීවී එකේ පෙන්නන අර සිනමා වල එහෙම ටෙලිග්‍රාම් වලින් වීඩියෝ කරන මහා පත කැමරා කටාසෙන් උපන්නේ ඇතුළට පොඩි සිම් කැමරාවක් තමයි යවන්නේ මේ ප්‍රකාශ තන්තුව කරා යවල ඉවර කරනකොට අදාළට ඒක වීඩියෝ එක තිරේ මත දිස් වෙනවා. මේකෙන් තමයි එළිය ලබා දෙන්න සිද්ධ වෙන්නේ. ඒතකොට මේ වර්තමාන ඉන්ඩස්කෝප් පරීක්ෂණ වලට මේ ප්‍රකාශ තන්තු ගන්නවා. ඊට අමතරව ශල්‍ය කරනවා. ඉස්සරනේ මොකක් හරි ඔපරේෂන් එකක් ගිහුවම බඩ ඔපරේෂන් කරගෙන ඉඳන් මොකක් කරා අවයව කැලක් අයින් කරන්න. අතර අඟල් ගානකම පල්ලි වල මොකක් දෙබෑ කරලා උපකරණ වලින් ඇදලා එහෙමනේ කරන්නේ. අදාළ අවයවය කපා ගන්න. දැන් එහෙම නෙමෙයි කරන්නේ. දැන් සිදුරු දෙකක් තුනක් විදින්නේ. මේක සිදුරකින් සිදුරු දෙකේ ශල්‍ය උපකරණ ටික යවනවා. අනිත් සිදුරෙන් කැමරාව සහ ප්‍රකාශ තන්ත්‍රය යවනවා. ඊට ශල්‍ය කර්ම සිදු කරන්නේ තිරේ වීඩියෝ එකක් බලාගෙන තමයි ශල්‍ය කර්ම කරන්නේ. උපකරණ වලින් කරනවා අර ඉස්සර වගේ ඇඟපල්ලා බලන්නේ නැහැ. ටීවී එක දිහා බලාගෙන තමයි ශල්‍ය කර්ම කරන්නේ. ඉන්ඩස්කෝප් පරීක්ෂණ වලට මෙන්න ප්‍රකාශ තන්තු අතිශයින්ම වැදගත්. එහෙනම් මේක වෙන්නේ වර්තනයේ සිදුවීමක් විදියටම තමයි. හරි. අපි ලියාගමු වෙනව කාරණා ටික. ආලෝක වර්තනයේ විවිධ සංසිද්ධි. ලියාගන්න පළවෙනි කාරණා. ජල බඳුනකට දැමූ පැන්සල. ජල බඳුනකට දැමූ පැන්සල.
ජල බඳුනකට දැමූ පැරසලා ජල බඳුනකට දැමූ පැරසලා කැඩී ඇති බව පෙනීම කැඩී ඇති බව පෙනීම කැඩී ඇති බව පෙනීම කැඩී ඇති බව පෙනීම ඊළඟ ජල බඳුනක ඇති කාසියක් මත්ස්‍යයෙක් කාසියක් වෙන්න පුළුවන් මාළුවෙක් වෙන්න පුළුවන් කාසියක් මත්ස්‍යයෙක් ජල බඳුනක ඇති කාසියක් මත්ස්‍යයෙක් සත්‍ය පිහිටීමට වඩා මදක් එසවි පෙනීම සත්‍ය පිහිටීමට වඩා මදක් එසවි පෙනීම ඉතින් මේ තියෙන කාසිය කියලා කාසිය ඔක තමයි සත්‍ය පිහිටුම. උතන තමයි කාසිය ඇක්කරම තියෙන පතුලේ. හරිද? මේ කාසියෙන් යන ආලෝක කිරණ. ඒ කියන්නේ අපිට පෙනීම සිද්ධ වෙන්නේ ආලෝක කිරණයෙන්. මේ කාසියෙන් යන ආලෝක කිරණ. මේක තමයි අපේ ඇහැට යන්නේ. යනකොට වර්ධනය වෙලා යන්නේ. මොන වර්ධනය වෙලා තමයි ගමන් කරන්නේ. නැමිට තමයි යන්නේ. ඔන්න. මෙන්න මගේ ඇහැ. හරිද? කොහොමද? නැමිලා යන්නේ. නමුත් ඇහැ දන්නේ නැහැ මෙන්න වෙන කතාවක්ද? ඇහැට වෙන්නේ ඇත්තම නිකන් කාසිය මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේ රේඛාව එහෙම දික් කරනවා. ඇහැට වෙන්නේ ඇත්තම කාසිය මෙන්න මෙතන තියෙනවා. ඔන්න කාසිය පේනද නැහැ. ඇත්තම කාසිය තියෙන මෙතන. හරිද? ඇත්තම කාසිය තියෙන මෙතන. නමුත් ඇහැට පේන්නේ කාසිය මෙතන තියෙනවා. ඒකට හේතුව මෙන්න මේ කිරණනේ ඇහැට එන්නේ. ඒක ඇහැ ඉතින් ඇහැ දාන්න දැන් නැමෙනවයි කියලා. ඒක අපි විද්‍යාවෙත් තියෙන දෙයක්. ඇත්තම පේන්නේ ඇහැට මෙතන ආලෝක කියනවා. ආලෝක කියන සරල වේගය කියන අපි හිතාගෙන ඉන්න නමුත් නැවෙනවා වර්ධනය කියන සිදුවීම. ඒතර මෙතන ඉන්නේ වාතය තියෙන්නේ අකුරු තියෙන ජලය. ඒක ඇත්තම කාසිය කියන මෙතන වෙන්නේ. සත්‍ය ගැඹුර. නමුත් අපිට කාසිය වෙන්නේ මම ජලයකින් දිලියන අපිට කාසිය වෙන්නේ මේ මෙතන. අපි ඒකට කියනවා දෘශ්‍ය ගැඹුර කියලා. දෘශ්‍ය ගැඹුර. හරිනේ. එහෙනම් කොටුව ඇතුලේ මෙන්න මේ රූපය අඳලා ගන්න. කොටුව ඇතුලේ මේ රූපය අඳලා. දැන් මේ රූපය අඳින්නේ.
හරිද? එතන මම මෙන්න මේ කඩේදී දාලා තියෙන එක අනිවාර්යයෙන් මතක තියාගන්න මේක හරි කෙලින්. හරි කෙලින් එකක් මේ තියෙන්නේ. මෙන්න මේ රේඛාව මම මේ දික් කරනවා. ඒක හරියටම මෙන්න මේක උඩින් නවත්තනවා. හරිද? සමහරවිට ඔයාලා මෙහෙම එකක් දැන් මේක ටිකක් වැඩිපුර නැවුණා. මේක ටිකක් වැඩිපුර වෙන්න නැවුණා. ගොඩක් ඉස්සෙනවා. ගොඩක් ඉස්සෙනවා මේක. එහෙනම් පොඩ්ඩක් මෙතනින් නම වැඩි නමන්න යනකොට පොඩ්ඩක් නම. හරිනේ. හරි. ඊළඟට මිරිඟුව තියෙනවා. දේතුන තියෙනවා. ඊළඟට ඊළඟ ප්‍රකාශ තන්තු. ප්‍රකාශ තන්තු. ප්‍රකාශ තන්තු. ඒ කොටුව ඇතුලේ මෙන්න මේ රූපය අඳගන්න. හරි. අපි ලියමු මෙතන ප්‍රකාශ තන්තු ගැන පොඩි විස්තරයක් ඉස්සරහින්. තුනී අවර්ණ වීදුරු හෝ ප්ලාස්ටික්. තුනී අවර්ණ වීදුරු හෝ ප්ලාස්ටික්. තුනී අවර්ණ වීදුරු හෝ ප්ලාස්ටික්
කෙන්දක් තුලින් ඇතුළු වන ආලෝකය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙමින් කෙන්දක් තුලින් ඇතුළු වන ආලෝකය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙමින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙමින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙමින් අනෙක් කෙළවරින් පිට වී යයි. අනෙක් කෙළවරින් පිට වී යයි. සර් ඒ වාක්‍ය ආපහු කියනවද? තුනී අවර්ණ වීදුරු හෝ ප්ලාස්ටික් තුනී අවර්ණ වීදුරු හෝ ප්ලාස්ටික් කෙන්දක් තුලින් ඇතුළු වන ආලෝකය කෙන්දක් තුලින් ඇතුළු වන ආලෝකය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙමින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙමින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙමින් අනෙක් කෙළවරින් පිට වී යයි. අනෙක් කෙළවරින් පිට වී යයි. හරි. මෙහි ප්‍රයෝජන වෛද්‍ය විද්‍යාවේදී එන්ඩෝස්කෝප් පරීක්ෂණ සිදු කිරීම. වෛද්‍ය විද්‍යාවේදී එන්ඩෝස්කෝප් පරීක්ෂණ කිරීමට. වෛද්‍ය විද්‍යාවේදී එන්ඩෝස්කෝප් පරීක්ෂණ කිරීමට. වරහණතුලේ ශරීර අභ්‍යන්තර අවයව පරීක්ෂා කිරීම. වරහණතුලේ ශරීර අභ්‍යන්තර අවයව පරීක්ෂා කිරීම. ශරීර අභ්‍යන්තර අවයව පරීක්ෂා කිරීම. ඊළඟ කරුණ අන්තර්ජාල සංනිවේදනයේදී අන්තර්ජාල සංනිවේදනයේදී අන්තර්ජාල සංනිවේදනයේදී හරි ඊළඟ මේකේ නැති පොඩි කාරණාවක් තියෙනවා දරුවෝ ඒ තමයි මේ ප්‍රිස්මයක් තුලින් ආලෝකය වර්ධනය වෙන එක ගැන පොතේ තියෙනවා නමුත් මම ඒක ඩියුට් එකට දාලා නැහැ අපි ඒක සටහන දාගන්න වෙනවා ප්‍රිස්මයක් තුලින් ආලෝක වර්ධනය වෙන ආකාරය ප්‍රිස්මයක් තුලින් ආලෝක වර්ධනය හරිද එතකොට ප්‍රිස්මයකදී ආලෝක වර්ධනය වෙන විදිය ගැන දැනගන්න නම් පොඩක් ඔන්න මම ඒකේ පොඩි වීඩියෝ එකක් එහෙම දාන්න බලන්න මම බලනකොට YouTube එකේ සමාජයට මොකද්ද මේකෙදි වෙන්නේ කියන කාරණාව හරිද කොහොම විනාඩියක් ඉන්න
හරි බලන්න. Dispersion by a prism. If a prism is placed in a room and a narrow beam of white light is allowed to fall on one of its refracting faces, it is found that light coming out from the other face of the prism is split into 7 colors, that is, violet, indigo, blue, green, yellow, orange, and red. This phenomenon is called dispersion at light. The phenomenon of splitting of white light into its 7 constituent colors. හරි. එතකොට මේකෙදි වෙන සිදුවීම ඔයාලා දැක්කා. ඒ තමයි සුදු ආලෝකය. සුදු ආලෝක කිරණක්. දැන් මේ බල්බ් එකකින් නිකුත් කරපු සුදු ආලෝක කිරණක් එයාලා එක කිරණක් විතරක් එකකින් ගන්නවා පොඩි සිදුරකින්. ඒක තමයි මේ ප්‍රිස්මයක් කරා යවන්නේ. ඒතර ප්‍රිස්මයක් කරා යනකොට මොකද වෙන්නේ? සුදු ආලෝකයක් අර වගේ වතුර බිඳුවක වගේමයි වර්ණ 7කට වෙන් වෙනවා. මේකට කියනවා අපි ආලෝකයේ අපකිරණයට ලක් වෙනවායි කියලා. අපකිරණය ප්‍රිස්මයක් තුලින් ආලෝකය ගමන් කරනකොට විවිධ වර්ණ වලට වෙන් වෙන එකට අපි නමක් දෙනවා අපකිරණය වෙනවායි කියන. එහෙනම් ඔන්න ආලෝකය අපකිරණයක් තමයි අපි ඔය දකින්නේ. ඒ වගේම ඔය වර්ණ හතර කියන වර්ණාවලිය කියලා. මේ වර්ණ හතර කියන වර්ණාවලිය. ඒතොර අපකිරණය නිසා තමයි මෙන්න මේ වර්ණාවලිය හැදෙන්නේ. අපි ආයෙත් පොඩ්ඩක් මුලින් ඉඳන් නිකන් බලමු චුට්ටක්. Dispersion by a prism. If a prism is placed in a room and a narrow beam of white light is allowed to fall on one of its refracting ප්‍රිස්මයේ තුලදී තමයි අර වගේ වර්ණ හතකට වෙන්වීම සිද්ධ වෙන්නේ. light coming out from the other face of the prism is split into 7 colors, that is, violet, indigo, blue, green, yellow, orange, and red. This phenomenon is called dispersion at light. The phenomenon of splitting of white light into its 7 constituent colors is called dispersion of light. Cause of dispersion. මේ ටික The color of light depends upon its wavelength. Thus, red light, 8,000 angstroms, has different lambda and is මේක given මේ තව ටිකක් මහා බරපතල විදියට තියෙන්නේ. අපිට ඒ තරම් ලොකු එකක් නෑ. අපි යම් බලන්න දේ දුන්න කියන සිදුවීමකට පොඩ්ඩක්. Rainbows are one of the most beautiful sights in nature, and we usually see it on a rainy day. But you will be surprised to know that you can even see it on sunny days if you're near waterfalls or fountains. So what is really required for the rainbow to be formed? The 2 things that are required for the rainbow to appear are white light and tiny water droplets. The latter is quite important for its formation. In the rainy season, many water droplets are present in our atmosphere, and hence we mostly see the rainbow in this season. Okay, so how do these 2 combine together to form a rainbow? Well, the formation of the rainbow results from the simplest of optical phenomena known as refraction and total internal reflection. Yes, among these 2, we know quite a lot about refraction of light. Okay, so let's see how sunlight and droplets interact with each other. First of all, suppose that we're looking up at a rainbow from some point on the surface of the earth. We see the colors of a rainbow in order: red, orange, yellow, green, blue, indigo, and violet from top to bottom. We might not be able to see indigo that well because our eyes are not quite sensitive to that color. Now, as I told you, rainbows during the rainy season are formed due to the presence of water droplets in the atmosphere. There are many of these where a rainbow is formed. Say we are only looking at the red part of the rainbow. The simple reason that we're able to see anything around us is because the light from that particular object is traveling to our eyes. Similarly, the red light from the upper part of the rainbow is traveling to our eyes, enabling us to see it. But where is this red light coming from? In order to understand this, let's consider a single water droplet from this red region and suppose the white sunlight is incident at this point on it. The angle at which the light is incident වදින කෝණය අනුව තමයි පාට and I තීරණය will tell වෙන්නේ. you why in a little while.
तो It සුදු will ආලෝකය reflect some ඇවිල්ලා of the light at the boundary and refract some of it. The reflected light is දැන් ඒ white light වර්ධනය වෙලා and it's going away from our eyes. ටිකක් පරාවර්තන වෙලා එළියට We යනවා. know this as this light does not help එතකොට us එනක from තමයි වර්ධනය rainbows. වෙන්නේ. But we know that the white light of sun is composed of 7 primary colors. It's Vibgyor. And we also know that the prism will break this white light into its constituent colors when allowed to pass through it. A water droplet behaves exactly like a prism. It disperses the white sunlight at the entry point. What happens next? This dispersed light falls onto the rear side of the droplet, and each light color is again refracted by different angles. But wait a moment. Look at this point. Why is the light getting refracted in the same medium? Well, you must have assumed that it will pass through the air and not back through the water. This is happening because of an optical phenomenon known as total internal reflection. Let me quickly enlighten you about this. We know when the light travels from an optically denser to an optically rarer medium, it bends away from the normal. And greater the angle of මේක මෙතන incidence, මේ ලොකු greater පැහැදිලි will be the කිරීමක් angle of තියෙනවා. refraction. අපිට ඒ But තරම් here's the ලොකුවට ඕනේ interesting නැහැ. part. There is some angle called the critical angle at which the refracted ray will be perpendicular to the normal line. That's right. At this angle of incidence, we can see that the refracted ray is perpendicular to the normal. And if I further increase the angle of incidence, then the refracted ray will now travel through the incident medium. So if you ඉතින් මේ notice, පූර්ණ the ray අභ්‍යන්තර is පරාවර්තනය actually කියන සිදුවීමත් reflecting in the same එයාලා පැහැදිලි medium. කරනවා. අපිට එච්චර දුරට The යන්න ඕනේ larger නැහැ. gap between these colors, and they bend in air. But notice that all the behave in the same way. Are we able to see only the red color in this region of the rainbow? This is because only the red color from this region reaches. හරි. එතකොට අපි දැක්කේ අපකිරණය කියන සිදුවීම ප්‍රශ්නයක් තුලින් සුදු ආලෝකයේ ගමන් කිරීමේදී වර්ණ මතකට වෙන් වෙනවා. මේ වර්ණ මතකට වෙන්වීම අපි කියනවා අපකිරණයක් කියලා. අපි ඒකත් ලියා ගන්න ඕන අපකිරණය කියලා මාතෘකාව යටතේ. හරිද? හැබැයි ඒක අපිට ලියා ගන්න තැනක් ටියුට් එකේ තමයි නැත්තේ. නේ? ටියුට් එකේ තැනක් හොයා ගන්න වෙනවා ඒක ලියා ගන්න. හරි මම හිතනවා ඔයාලා පොඩි පොළ කෑල්ලක් හරි ගනීවි නේ ඊළඟ මාතෘකාව ලියලා ඉඳ නැති නිසා ඉඳ තියෙන තරකට හදාගන්න පොඩි කොලයක් හරි ගන්න පොඩි කොලයක් හරි ඔයාලා ඩියුට් එක ගාලා දෙනවා නම් ෆොටෝකොපි ගාලා තියෙනවා නම් පැත්තක කොහේ හරි ඉඳ තියෙනවා ඒකමක් නෑ ඩියුට් එකේ පිටිපස්සේ පිටුවක හරි කමන්නේ නැහැ ධ්වනිය ඒ පිටිපස්සේ හරි කමන්නේ නැහැ මාතෘකාව ලියන්න නැත්නම් වෙන කොලයක ලියලා ස්ටෙප්ලර් කරගන්න ඩියුට් එක තියලා මාතෘකාව ලියා ගන්න ප්‍රශ්නයක් තුලින් සිදුවන අපකිරණය ප්‍රශ්නයක් තුලින් සිදුවන අපකිරණය ප්‍රශ්නයක් තුලින් සිදුවන අපකිරණය
හරි. ප්‍රශ්නයක් තුලින් සිදුවන අපකිරණය. ප්‍රශ්නයක් තුලින් සිදුවන අපකිරණය කියලා අපි ලියාගෙන දැන් අපි ඒකට අදාළ මේක දැක්කා වීඩියෝ එක බලුවා. වෙන විදියකට පැහැදිලි කිරීමක් කරගන්න. හරිද? මේක දැන් ප්‍රශ්නය ත්‍රිකෝණයක් විදිහට තමයි අදින්නේ. ප්‍රශ්නය කියන්නේ ත්‍රිකෝණයක් නෙවෙයි. හරිද? නමුත් අපි ඒක රූපයක් විදිහට අදලා දෙන්නේ ත්‍රිකෝණයක් විදිහට. ප්‍රශ්නේ අදලා තියෙන වීදුරු වලින් එතකොට මේකට වැටෙන ආලෝකය වර්තනය කියන සිදුවීමට ලක් වෙලා තමයි වර්ණ හතකට වෙන්නේ. ඒක තමයි අපි අපකිරණය කියලා කියන්නේ. වර්තනය කියන සිදුවීම නිසා තමයි මේ වැඩේ වෙන්නේ. ඒතර මේකට එවන්නේ අපි නිකම් ආලෝකයකට හරියන්නේ නැහැ. මේ අපකිරණය කියන සිදුවීමට එවන්න සුදු ආලෝකය. ඒතර සුදු ආලෝකයක් බොහෝ වෙලාවට ගන්න ඉරේලි. හරිද? සූර්ය ආලෝකය තමයි සුදු ආලෝකය කියලා අපි හඳුන්වන්නේ. ඒතර මේක එන වර්ණ යනවා අපි මේක උන ආලෝක කිරණක් කරනවා සුදු ආලෝක කිරණක්. මෙන්න එන්නේ සුදු ආලෝකය. ප්‍රශ්නයේ වැඩිම නිසා මොකද වෙන්නේ මේක ඇතුළේදී වර්ණ හතකට වෙන් වෙනවා. මට දැන් වර්ණ හත අඳින්න විදියක් නැති නිසා පාරවල් නැහැ අපිට. මම මෙහෙම අඳිනවා. දැන් බලන්න මේ වර්ණ හත ඇතුළේ තියෙනවා. ඊට පස්සේ නැවත වර්තනය වීම නිසා මේක එළියට යනවා විදියට. ඔන්න ඔය එළියට ගමන් කිරීම සිද්ධ වෙනවා. එහෙම යන එකනා තමයි මේ විදිහට රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්දිගෝ අවසානයේ දම්. මේ වගේ වර්ණ හත තමයි ලියලා තියෙන පොඩියට රන් තැඹිලි ගන්න කොල්ලා නිලිරක් දක්ිනා. මේ වර්ණ හත තමයි මේ ලියලා තියෙන්නේ. ඒතර මෙන්න මේ සුදු ආලෝකය, මේ තියෙන සුදු ආලෝකය මේ ප්‍රිස්මය හරිද? එතකොට සුදු ආලෝකයේ මේක වර්ණාතකට වෙන් වෙනවා නම් ප්‍රිස්මය හරහා අපි ඒකට දෙන නම තමයි අපකිරණය වෙනවා කියන්නේ. අපකිරණය කියන සිදුවීම තමයි මෙතනදී වෙන්නේ. හරිද? හරි. මෙන්න මේ රූපේ අnder නම් කරගන්න බලන්න. එතකොට මේක ටියුට් එකේ නෑ. මේක වෙනම කොලයක හරිය ලියලා ඉවර වෙලා ටියුට් එකට ෆොටෝ මේ ස්ටෙප්ලා කරගන්න. එතකොට ටියුට් එකේ ඉඳ තියෙනවා නම් කොහේ හරිදලක මේ ටික ලකුණු කරගන්න අන්න ඒ ස්ථානේ මාතෘකාවක් ලියලා. ප්‍රශ්නයක් තුලින් සිදුවන අපකිරණය කියලා ලියලා ඉවරලා මේ රූපේ නම් කරගන්න අnder නම් කරගන්න. පටන් ගන්න වැඩි. සර් කැන්ද ගන්න ඔව් මේක අඳ ගන්න ටියුට් එකේ ඉඳ නැති නිසා ටියුට් එකේ ඉඳ තියෙනවා ටියුට් එකේ මාතෘකාව ලියලා මේ රූපය අඳ ගන්න. එහෙම නැත්නම් වෙනම කොලයක මේ රූපය අඳගෙන පස්සේ ටියුට් එකට ස්ටෙප්ලා කරගන්න.
හරිනේ. හරි. යටින් පොඩි වාක්‍යයක් අපි ලියාගන්න මෙහෙම. එතන ලියාගන්න. සුදු ආලෝකය සුදු ආලෝකය සුදු ආලෝකය ප්‍රිස්මයක් තුලින් ගමන් කිරීමේදී සුදු ආලෝකය ප්‍රිස්මයක් තුලින් ගමන් කිරීමේදී සුදු ආලෝකය ප්‍රිස්මයක් තුලින් ගමන් කිරීමේදී වර්ණවලට වෙන්වීම වර්ණවලට වෙන්වීම වර්ණවලට වෙන්වීම අපකිරණය නම් වේ වර්ණවලට වෙන්වීම අපකිරණය නම් වේ අපකිරණය නම් වේ හරි අපි ඉතින් ආලෝකයේ වර්තනය කියන මේ පාඩම් ටික ඉවර කරනවා. ආලෝකයේ පාඩම සම්බන්ධ කාරණා ටික ඉවර කරලා අපි දැන් යනවා ධ්වනිය කියන මාතෘකාවට. ධ්වනිය, ශබ්දය කියන මාතෘකාවට. හරියට අහගන්න ධ්වනිය කියන මාතෘකාව. ඒතර අපි ගිය සතියේ වල ඔයාලට මතක ඇති නව විෂය නිර්දේශය වෙනස් වීම සම්බන්ධව දැනුවත් කිරීම කරා. තවම තීරණයක් කරලා නැහැ. අතරම නිර්ණිවේදනයක් විදිහට ජාතික අධ්‍යාපන ආයතනයෙන් එහෙම විෂය නිර්දේශය වෙනස් කරා කියලා කිව්වා. එයාලා YouTube channel එකේ දැම්මා. මේවට ඊයේ වෙනකොට නැවත ලියුමක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි සියලුම විෂය කොටස් ඒ විදිහටම උගන්වන්න කියලා. හරිද? ඉගැන්වීම සඳහා කාලච්ඡේද සංඛ්‍යාව ඇති උගන්වන ප්‍රමාණවත් කාලච්ඡේද සංඛ්‍යාවක් ඉදිරියට තියෙනවා. ඒක නිසා සියල්ල ඒ කරන ක්‍රමයටම වෙනද විදිහටම උගන්වන්න කියලා තමයි මේ වෙනකොට ඊයේ දරුවත් කිරීම කරලා තියෙන්නේ. හරිද? ඒ නිසා මම අර ගිය සතියේ තුල පොතේ කපපු ඒවා වෙනස් කරන්න බෑ. ඒ විදිහටම තියාගන්න. මොකද ආයෙ නැවත නැවත ඕවා වෙනස් වෙන්න කියන්න බෑ. වෙනස් වෙන්නලා කියලා. අපි මුළු සේරම කරගෙන යන්න ඉස්සරහට. කොහොමවත් අපිට වටිනවා. හරිද? ඒක නිසා අඩු කිරීමක් නැතුව සාමාන්‍ය පරිදි කරගෙන යන්න. හරි. වෙනස් වුණොත් අපි මේ විදිහට අඩ ගැනීම දැනට සාමාන්‍ය පරිදි කරගෙන යනවා. ඒතර අපිට දැන් තියෙන්නේ කතා කරන්න ධ්වනිය කියන මාතෘකාව. ධ්වනිය. ධ්වනිය කියන්නේ ශබ්දය. ශබ්දයට අපි සාමාන්‍ය විද්‍යාවේදී භාවිත කරන්නේ ධ්වනිය කියලා. ඒතර මේක ශක්තියක්. ආලෝකයේ වගේම ධ්වනිය ශක්තියක්. ධ්වනි ශක්තිය. ආලෝක ශක්තිය. මේක ශක්ති වර්ගයක්ම තමයි. ඒතර මුලින්ම අපි කතා කරන්න හදන්නේ මේ ධ්වනිය අතරම කියනවා 11 වසරේ ධ්වනිය ගැන ටිකක් වැඩිපුර විස්තර කතා කරන්න. දැන් අපි එච්චර ලොකුවට කතා කරන්නේ මේ ධ්වනිය ගමන් කරන්නේ ඇත්තටම ධ්වනිය එක තැනක ඉඳන් තව තැනකට යන්නේ මාධ්‍යයේ අංශු භාවිතා කරගෙන. මාධ්‍යයක අංශු භාවිතා කරගෙන තමයි ධ්වනිය එක තැනක ඉඳන් තව තැනකට ගමන් කරන්නේ. අංශු. අපි දන්නවා ඝනයක්, ද්‍රවයක්, වායුවක් ඔය මාධ්‍යයන් තුනම ඇදෙන අංශු වැඩගත් කියලා. මේ අංශු වල දායකත්වය, අංශු වල උදව්වෙන් තමයි ශබ්දය එක තැනක ඉඳන් තවත් තැනකට ගමන් කිරීම සිදු කරන්නේ. ඒක අපි මේ පාඩමේ මේ කොටස කතා කරන්නේ නැහැ ධ්වනිය ගමන් කිරීම සම්බන්ධව. නමුත් අපිට 11 වසරේ තියෙනවා ධ්වනිය ගැන කතා කරනකොට ධ්වනිය ගමන් කිරීමේදී මාධ්‍යයක් ඕන කියලා පෙන්වන පොඩි පරීක්ෂණයක්. දැනට අපිට කතා කරන්න තියෙන ධ්වනිය යටතේ ආලෝකය වගේම ධ්වනිය පරාවර්තනය වෙනවා. ආලෝකය පරාවර්තනය වෙනවා වගේම ධ්වනිය කියන එක පරාවර්තනය වෙනවා. අන්න ඒක තමයි අපි දැන් කතා කරන්න හදන්නේ. ධ්වනි පරාවර්තනය සම්බන්ධව. හරිද? එතකොට මේ ධ්වනිය පරාවර්තනය වෙන එක සම්බන්ධව අපි ඉස්සෙල්ලා පොඩි වීඩියෝ එකක් බලලම පටන් ගමු වැඩේ. ධ්වනි පරාවර්තනය සම්බන්ධ වෙන වීඩියෝ එකක්. හරිද?
ඔහොම චුට්ටක් ඉමු. හරි බලමු අපි. From our past videos, we know that light follows law of reflection. ආලෝක පරාවර්තනය කියලා අපි දන්නවනේ මේ වෙනකොට. ආලෝක Just like the පරාවර්තනය. light waves, sound waves also get reflected from අපි the දැන් surface බලන්නේ of a solid. ධ්වනි They පරාවර්තනය. also follow the same law of reflection. Let us see what that law is. Say we have our source which is emitting sound, and assume one of the sound waves strikes the surface at this point. Let's draw a normal to this surface. Normal is nothing but the line which is perpendicular to the surface at the point of incidence. Now this wave will be reflected from the surface. The law of reflection tells us that this sound wave will be reflected back in such a way that the angle of incidence I is equal to the angle of reflection R. ආලෝක පරාවර්තනය වගේමයි The incident ධ්වනි ray, the පරාවර්තනය. reflected ray, and the normal will all lie in the same plane. What if a wave is incident perpendicular to the surface? Well, in that case, the reflected sound will travel back in the opposite direction along the same line. Here is one demonstration that you can perform at home to verify these laws. Take two small hollow cylindrical shaped objects which are open from both ends. Two straight hollow pipes would suffice. Place them on the table like this near the wall. හරි. මෙන්න මේක බලන්න. මේ ගෙදරදී ධ්වනි පරාවර්තනය ආදර්ශනය කරන එක්තරා උපකරණයක්. මේ තියෙන්නේ මෙතන තියෙන්නේ මේ බිත්තියක් කියලා කියන්නේ වීදුරුවක් එකක් ගත්තාම අපිට වැඩේ ලේසි. මේ මේ වීදුරුවක් කෙලින් හිටවලා තියෙනවා. ඊළඟ ස්ලෝම් බඩ දෙකක්. පොඩි බඩ දෙකක් අරගන්නවා. හැබැයි බඩ දෙකේ සිදුරු මේ බලන්න පෙන්වුව ඔයාලා දැක්කයි කොහොමද සිදුරු වුණ බලා ගන්න. එයාලා පෙන්වන විදිය. Two straight hollow pipes would suffice. Place them on the table like this near the wall. Here is one demonstration that you can perform at home to verify these laws. Take two small hollow cylindrical shaped objects which are open from both මෙතෙන් දැක්ක පොඩි බඩයක් තමයි වැඩේට අරගෙන තියෙන්නේ. Two straight බඩ hollow දෙකක් අරගෙන pipes. ඒතර මේ බඩ දෙකේ Table like this. කෙලවරවල් දෙක මෙන්න මේ විදිහට
මූණට මූණ කියන්නේ මේ අර තීරේ නැත්නම් අපි කියන අර මොකද්ද මේකට කියන්නේ අපි වීදුරුව කියලානේ ගත්තේ නේ අනේ වීදුරුවට මූණලාගෙන විදිහට දෙන්න එකිනෙක ලං කරලා තියෙනවා අනිත් කෙලවර දෙක මේ වගේ දුරින් තියලා තියෙනවා බලමු ඔයාලට තේරෙන්නේ වැඩි වෙන විදිය. We also need to make sure that the table is covered with a white cardboard paper before keeping the pipes on it. Place a running clock near the open end of the pipe face. ඊට පස්සේ පොඩි ශබ්දයට වැඩ කරන ඔරලෝසුවක් ටික් ටික් ගාලා හොඳට ඇහෙන හොඳ ඔරලෝසුවක් අරගෙන මේ එක බටයක කෙලවරක ඒ ඔරලෝසුව තියලා තියෙනවා. Facing you. And now keep your ear near the අනිත් කෙලවරේ අපි අපේ කන තියනවා මේ වගේ අනිත් බටේ එහා කෙලවරේ මේ කන තියලා තියෙන විදිහට කන තියනවා. open end of the other pipe. Did you hear the sound of the ticks coming? බලන්න ඇහෙන යන්තම් පොඩි සවුන්ඩ් එකක් මම නිකන් ගායි සවුන්ඩ් එක වැඩි කරලා පෙන්නන්න. On it. Place a running clock near the open end of the pipe facing you. And now keep your ear near the open end of the other pipe. Did you hear the sound of the ticks coming from the pipe? හරි. පොඩි සවුන්ඩ් එකක් ඇහෙනවද මේ කනට? ඒ කියන්නේ මෙහෙන් යන මෙන්න මේ ධ්වනිය මේ බටේ දිගේ ගිහිල්ලා මෙන්න මේ පෘෂ්ඨයේ වැදිලා පරාවර්තනය වෙලා මේ විදිහට කනට එනවා. හැබැයි මතක තියාගන්න මේක කරන්න තව තියෙන මේ සිස්ටම් එකක්. ඒ තමයි මේ බටේ මගේ දැන් මේ මොකද මවුස් මේක පේනවා මවුස් පොයින්ටර් එක. ඒ මවුස් පොයින්ටර් එකේ මෙන්න මේ බටේ කෙලවර කනේ තියාගෙන පොඩ සීරු මාරුවා එහාට මෙහාට ගෙනියනවා. මේ කෙලවර වෙනස් කරන්නේ නැහැ. අනිත් කෙලවර වෙනස් කරන්නේ නැහැ. වෙනස් කරන්නේ කන ආසන්න තියෙන කෙලවර සීරු මාරු කරනවා එහාට මෙහාට. ඒ අවස්ථාවේ එක අවස්ථාවක් යනවා හොඳටම සද්දය එන අවස්ථාව. හරිද? අන්න ධ්වනිය පරාවර්තනය වෙනවා ඒ පාර දිගේ. ඒ විදිහ තමයි ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔතන ඉටිපන්දම් දැල්ලක් තිබුණොත් මෙතන මම කන අයින් කරලා ඉටිපන්දමක් තියෙනවා. පත්තු කරමු. එතකොට ඉටිපන්දම් දැල්ලා සද්ද අනුව ගැස්සෙනවා දරුවෝ. හරින් එන ටිට්ටි සද්දට අනුව ඉටිපන්දම් දැල්ලා ගැස්සීමකට ලක් වෙනවා. එතන හොඳටම ගැස්සෙන්නේ අර සීරු මාරු කරාම ගාන්ටම මෙන්න මේ ධ්වනිය පරාවර්තන වෙන මාර්ගයේම බටේ තිබුවොත් තමයි හොඳටම දැල්ලා ගැස්සීම සිද්ධ වෙන්නේ. Pipe? Adjust the pipes a Hello, little may I see until the the model sound is garden? clearer. At one point, it will be very clear. This is an example of reflection of sound. Yes, you are hearing the reflected sound. The sound wave from the clock passes through this pipe and is incident on the wall. It gets reflected and passes through the other pipe and enters your ear. You will notice that these two angles are approximately equal. The angle of incidence will be equal to the angle of reflection. මෙච්චර දුරට ඔයාලට ඕනේ ඒවා කොන සමානයිවා Echo බලාපොරොත්තු is another වෙන්නේ. example where one is able to hear the මේ එකෝ සවුන්ඩ් කියන එක අපි දෝංකාරය කියලා හඳුන්වන්නේ මේකත් මෙතනින් පැහැදිලි කරගමු පොඩ්ඩක් අපිට එකක් තියෙනවා reflected sound. බලන්න තේරෙනවද කියලා. What is an echo? The repetition of the same sound again and again is what we call නැවත නැවත ශබ්දය ඇසෙන එකට අපි එකෝ සවුන්ඩ් කියලා කියනවා. නැවත නැවත අපි කියන දේ නැවත නැවත ඇහෙනවා න අර සමහර සංගීත වල එහෙමනේ. දැන් වේදිකාවට ගාලා දෙන්න නිකන් දිගටනේ. අනේ එකෝ සවුන්ඩ්. හරිද? an echo. Where do we hear an echo? Well, we usually hear it in empty spaces bounded by at least one tall surface. For example, when we're inside a large canyon or when we're shouting in a deep empty well from above. If we clap in an open space standing against a tall wall, we will also hear the sound of our clap again and again. Why does it happen? The sound from a clap travels in all the possible directions. When it collides with the obstacle, it gets reflected back. These reflected sound waves then travel towards us and we hear faint repetitions of our clap again and again. But hold on, are there any conditions? Or will we hear an echo in any and every case? Yes, there are a few conditions. The echo depends on the temperature of the surroundings and the distance between you and the point of reflection. Let me give you an example. Assume that the temperature of the surroundings is approximately 22 degrees Celsius. At this temperature, the distance between you and the wall has to be at least 17.2 meters for you to hear an echo.
Only if it's equal to or greater than 17 මේ to ඇත්තට ඔයාලටම you will තේරුමක් hear නැහැ. an ඔය echo. කියලා දෙන්න පස්සේ. Otherwise, you wouldn't. But why did we have this condition? What if the temperature is different? What if the distance is less than 17.2 meters? Are there any other conditions apart from temperature and distance? We will answer these questions in our next video. හරි. දැනට ඔයාලට ධ්වනිය පරාවර්තනය වෙනවයි කියන එක ගැන පොඩි පැහැදිලිතාවයක් තියෙනවා. ධ්වනි පරාවර්තනය සම්බන්ධව. හරිද? ධ්වනි පරාවර්තනය කියන්නේ කොහොමද කරන්න කියන එක අපි දැන් දැක්ක කරන විදිය. මේ ප්‍රැක්ටිකල් එකම තමයි අපිට කතා කරන්න තියෙන්නේ මෙතන. දැන් ලියා ගන්න ධ්වනි පරාවර්තනය කියන මාතෘකාව යටතේ තේරුම කියන්නේ. ධ්වනි පරාවර්තනය කියන මාතෘකාව යටතේ ලියා ගන්න ධ්වනිය කිසියම් පෘෂ්ඨයක ධ්වනිය කිසියම් පෘෂ්ඨයක බාධකයක කිව්වත් වැරද්දක් නෑ. බාධකයක ධ්වනිය කිසියම් පෘෂ්ඨයක එහෙම නැත්නම් බාධකයක පතිත වී ආපසු හැරී ගමන් කිරීම. පතිත වී ආපසු හැරී ගමන් කිරීම. ධ්වනි පරාවර්තනය නම් වේ. ධ්වනි පරාවර්තනය නම් වේ. ධ්වනිය කිසියම් බාධකයක නැත්නම් පෘෂ්ඨයක පතිත වී ආපසු හැරී ගමන් කිරීම ධ්වනි පරාවර්තනය නම් වේ. හරි. ධ්වනි පරාවර්තනය ආදර්ශනය කිරීම අපි දැන් දැක්ක කොහොමද ධ්වනි පරාවර්තනය කියන එක බලාගන්නේ කියලා බලන්නේ කොහොමද කියලා දැක්කා. එතකොට කරේ මොකද්ද අපි මේ විදිහට පෘෂ්ඨයක් හදාගත්තා බාධකයක්. හරිද? බාධකයක් හදාගත්තා මේ විදිහට. ඒ බාධකය වීදුරු වගේ තුනි නැත්නම් ටිකක් පෘෂ්ඨය ටිකක් සිනිඳු බාධකයක් වෙන සුමර බාධකයක් වෙන්න ඕන. හරිද? වීදුරු පෘෂ්ඨය. වීදුරු පෘෂ්ඨයක් තියෙනවා මෙතන. හරිද? දැන් අපිට ඕන වෙනවා බට දෙකක්. PVC බට දෙකක්. මම මේ විදිහට PVC බට දෙක අහු කරන්න. මෙන්න එක PVC බටයක්. මෙන්න අනිත් PVC බටය. ඔන්න PVC බට දෙක. හරිද? එතකොට මේ PVC බට දෙකේ ඒවා දෙක මේ විදිහට මූලට මූල විතර තියෙනවා. මේ පැත්ත ඔය විදිහට තියෙන්නේ. ඊළඟට අපි ගන්නවා ටිකක් ශබ්දෙට වැඩ කරන ඔරලෝසුව. ඒ ශබ්දෙට වැඩ කරන ඔරලෝසුව කරනවා. හරිද? ඊට පස්සේ අපි මොකද කරන්නේ? මෙන්න මෙතන කන තියලා අපි අහනවා. මගේ කන මම අදිනවා. කන. හරිද? මෙතන කන කියලා අහනවා. දැන් මොන බලන්න මම මේක නම් කරන්නම් PVC. ඊළඟට තව කෙනෙක් කියන්න පුළුවන් නේද? මේ කනට ශබ්දය ඇහුනේ ඔරලෝසුවේ මෙහි ඉඳන් එන ශබ්ද කියලා. මෙහි වැදිලා නෙවෙයි මේක මෙහි ඉඳන් එන ශබ්දය. ඒකම ලක් කරන මොකද කරන්නේ? මෙන්න මේක කාඩ්බෝඩ් තහඩුව කොහොමද කියනවා. දෙන්න අතර බාධකයක් විදියට. කාඩ්බෝඩ් තහඩුව. හරිද? PVC බලන්න. හරි. ඕන මේකට A බටේ කියලා දාගන්න මේකට B බටේ කියලා දාගන්න. එතකොට කරන්න ඕන මේ දේ මේ A බටේ B බටේ කෙලවර වලින් ඕලවන්නේ නැතුව B බටේ මේ කෙලවර කනගාව තියාගෙනම යාම යන සීරු මාරු කරන්න ඕන. කනගාව තියාගෙන තමයි මෙයාව යාම යා ගෙනියන්නේ. ඒක එක අවස්ථාවක් වෙනවා කනට හොඳටම සද්දේ ඇහෙන අවස්ථාවක්. ඒකට හේතුව මෙයාට ධ්වනිය පරාවර්තනය වෙලා දැන් තමයි නිවැරදිම පාරට බටේ සෙට් වෙලා තියෙන්නේ. සීරු මාරු කරා මේ කෙලවර එහාට වැඩ කරාම හරියටම පරාවර්තන මාර්ගිකාවක් තමයි කනට නියමෙටම සද්දේ ඇහෙන්නේ. අන්න ධ්වනිය පරාවර්තනය වෙනවා කියලා අපිට එකෙන් හොඳටම පැහැදිලි කරගන්න පුළුවන්. හරි.
එහෙනම් මෙන්න මේ රූපය අපි අද ගමු දොඩ පරාවර්තන ආදර්ශනීය කියලා කියන කොටුවක්. ඒ කොටුව ඇතුලේ මේ රූපය ඇඳලා නම් කරගන්න. රූපය ඇඳලා නම් කරගන්න. හරි රූපය ගත්තනේ ලියගමු
යට තියෙන වාක්‍ය ටික ලියාගෙන යට තියෙන වාක්‍ය ටික වීදුරු තහඩුව ඇති විටදී වීදුරු තහඩුව ඇති විටදී වීදුරු තහඩුව ඇති විටදී ඔරලෝසුව මගින් නිකුත් කළ ධ්වනිය ඔරලෝසුව මගින් නිකුත් කළ ධ්වනිය ඔරලෝසුව මගින් නිකුත් කළ ධ්වනිය වඩාත් ප්‍රබල ලෙස ඇසීම සිදු වූයේ වඩාත් ප්‍රබල ලෙස ඇසීම සිදු වූයේ වීදුරු තහඩුව ඇති විටදී ඔරලෝසුව මගින් නිකුත් කළ ධ්වනිය වීදුරු තහඩුව ඇති විටදී ඔරලෝසුව මගින් නිකුත් කළ ධ්වනිය වඩාත් ප්‍රබල ලෙස ඇසීම සිදු වූයේ වඩාත් ප්‍රබල ලෙස ඇසීම සිදු වූයේ මගෙන් ටියුට් එකක් අරන් එන්න. හොඳේ. ඔය ඒකට මම සල්ලි දීලා තියෙන්නේ. ටියුට් එකක් අරන් එන්න. ගීත් මේ මාසේ ටියුට් එක. ගීත් මයික් එක මියුට් කරගන්න. හරි. වඩාත් ප්‍රබල ලෙස ඇසීම සිදු වූයේ එක් ස්ථානයකට පමණක් බවත් එක් ස්ථානයකට පමණක් බවත් අපි දැක්කා මේක යාමයා කරනකොට ඒ ඔරලෝසුවෙන් නිකුත් වන ධ්වනිය හොඳටම ඇහෙන්නේ එක් ස්ථානයකට විතරයි. කොට මෙහාට උනත් කඩ දුරවල වෙනවා මෙහෙට උනත් කඩ දුරවල වෙනවා එක ස්ථානයකට විතරයි කඩ ඇහෙන්නේ. නිකමට හිතුවොත් මෙයා ගත්තොත් අපි මේ විදුතාරු අයින් කරනවා. අයින් කරන බඩ දෙක විතරක් කොහොමද කියනවා විදුතාරු අයින් කරනවා. එතකොට සද්දය එනවද? නෑ. මොකද හේතුව? ඒක පරාවර්තනය වෙන පෘෂ්ඨයක් නෑ දැන් විදුතාරු අයින් කරනවා. ඒක සද්ද දිගටම ගමන් කරනවා මේකට ඇහෙන්නේ නෑ. එහෙනම් ධ්වනිය පරාවර්තනය වෙනවා කියන එක පැහැදිලි. මොකද මෙයා කියනකොට තමයි මේක වැඩිලා ඇසීම සිද්ධ වෙන්නේ. හරිද? ප්‍රබල ලෙස ඇසීම සිදු වූයේ එක් ස්ථානයකට පමණක් බවත් වීදුරු තහඩුව ඉවත් කළ විට වීදුරු තහඩුව ඉවත් කළ විට වීදුරු තහඩුව ඉවත් කළ විට එය නැසී ගිය බවත් නිරීක්ෂණය වේ. එය නැසී ගිය බවත් ඒ කියන්නේ ඇහෙන්නේ නැතුව ගියා. නැසී ගිය බවත් නිරීක්ෂණය වේ. එය නැසී ගිය බවත් නිරීක්ෂණය වේ. හරිනේ. එහෙනම් මොතනින් අපි ධ්වනි පරාවර්තනය කියන එක අවසන් කරලා ඉතින් පස්සේ තියෙන්නේ ධ්වනි පරාවර්තනයේ විවිධ සංසිද්ධි. එතකොට ප්‍රතිනාදය, අනුනාදය වගේ තමයි දෝකාරය අපි එකෝ සවුන්ඩ් කියලා කියන්නේ. අන්න ඒ පිළිබඳව තමයි ඉතින් කතා කරන්නේ. ඉතින් අපි ඒ ටික ඊළඟ සතියේ ඉගෙන ගනිමු. එහෙනම් අපි අදට පන්තිය නතර කරනවා. කාටවත් පන්තියට සම්බන්ධ විදිහට අර පහුණාන සම්බන්ධයෙන් යාළුවෝ පුළුවන් රෙකෝඩින් එක බලන්න. මම අද දවස් ඇතුළත ඔය දවස් ඇතුළත රෙකෝඩින් එක දානවා. එහෙනම් හැමෝටම ආයුබෝවන්. අයිබෝන් සර්. ආයිබෝන්. අයිබෝන්. ආයුබෝවන්.